හරි දරුවනේ සුබ උදෑසනක් හැමෝටම ආයුබෝවන්. අපි අද දවසේ වැඩ ටික ආරම්භ කරමු. අද පොඩ්ඩක් වේලාසනින් පටන් ගන්න තීරණය කරේ මොකද අපිට ගිය සතියේත් කරන්න බැරි වුණා. ඒක නිසා මම අද ටිකක් වැඩිපුර වෙලා කරන්න ඕන නිසා තමයි අද මම මේ වෙලාවට පන්තිය ගත්තේ. අපි උත්සාහ කරමු මෙතනින් එහාට මම මොකද අද රාත්‍රියේත් මට ලෙක්චර් එකට සහභාගී වෙන්න තියෙනවා. අද රාත්‍රී 7:00 නම් තියෙන ලෙක්චර් එකට කරන්න කියලා මට කිව්වා. ඒක නිසා අද මට පන්තිය කරන්න හම්බ වෙන්නේ නැහැ රැට. ඒක නිසා තමයි තීරණය කරේ උදේ වරුවේ දාලා බැංකු සැසඳුම් ටිකයි පාලන ගිණුම් ටිකයි කොහොම හරි මේ වෙලාව ඇතුළත ඉවර කරගන්න. මොකද අපි මම පොරොන්දු වුණා ඔයාලට සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කරනවා කියලා පසුගිය පාස් පේපර්ස් වලින් 2012 සිට 2020 දක්වා පේපර්ස් සියල්ල සාකච්ඡා කරනවා කියලා. අපි 2020 පේපරේ ගන්නේ නැහැ මේ පේපර්ස් වලට. ඒක වෙනම අන්තිම දවස් විදිහට අපි සාකච්ඡා කරනවා. ආසන්නම අවුරුද්දේ පේපරේ සම්පූර්ණයෙන්ම ප්‍රශ්න පත්‍රයක් ආකාරයෙන් සාකච්ඡා කරනවා අන්තිම දවසේ. ඒතර නැවත තව මතක් කරනවා ළමයි කිහිප දෙනෙක් මට chat කරලා දාලා තිබුණා සර් සිලබස් එක සම්පූර්ණ ආවරණය කරගන්න පුළුවන්ද අපිට මෙහෙමයි කියලා. මම අනිවාර්යෙන්ම පොරොන්දු වෙනවා විභාගයට කලින් විභාගයට සති දෙකකට කලින් විභාගයට සති දෙකකට කලින් සම්පූර්ණ පේපර්ස් ටික සාකච්ඡා කරලා අවසන් කරනවා. ඒක කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා. ඒකට ඒ කියන වෙලාවන් වලට සහභාගී වෙන්න. එහෙම සහභාගී වෙන්න බැරි වුණොත් එහෙම YouTube එක හරහා ඔයාලට ඒ කරන පාඩම බලන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ. right. අපි අවසාන වශයෙන් කතා කරේ වැරදි නිවැරදි කිරීම හා අවිනිශ්චිත ගිණුම් කියන පසුගිය විභාග ගැටලු ටික සාකච්ඡා කරා. එදා අපිට බැංකු සැසඳුම් ප්‍රකාශ කොටස මම අවල්ට වෙලාව දුන්න හදන්න. ගිය සතියේ මම දැම්මා පාලන ගිණුම් වලට අදාළ පේපරයක්. ඒතර ඔයාලා ඒ ටිකත් කරලා ලෑස්ති වෙලා ඇති. අපි ටිකක් වේගෙන් සාකච්ඡා කරමු. මම හිතනවා අද පැය 3කට වැඩි කාල සීමාවක් අපිට ගත වෙයි මේ ටික ඔක්කොම සාකච්ඡා කරලා ඉවර කරන්න. right. අපි කොහොමත් ඔක්කොම ටික කතා කරලා අද වෙලාව තියෙනවා. අද මට 3 වෙනකම් වෙලාව තියෙනවා. 3 වෙනකම් වෙලාව තියෙනවා මට 3 උපරිම 3:00 දක්වා මට යන්න පුළුවන්. ඒ නිසා පැය 4කට ආසන්න කාලයක් තියෙන නිසා අපිට මේ දෙක බැංකු සැසඳුම් සහ පාලන ගිණුම් කියන කොටස් ටික සාකච්ඡා කරලා ඉවර කරන්න පුළුවන්. හරි. යන දරුවනේ නම් බැංකු සැසඳුම් පාඩමට අදාළ පසුගිය විභාග ප්‍රශ්න. ඒතොර ඔයාලට මේක print කරලා තිබ්බොත් ඒ print එක ගන්න පුළුවන්. එහෙම නැත්නම් පසුගිය ප්‍රශ්න පත්‍ර පෙරලා ටක් ගාලා මේ ගාන හොයා ගන්න ඕනේ. MCQ එක නම් ටිකක් හොයාගන්න ටිකක් අමාරුයි. ටක් ගාලා ප්‍රශ්න එක බලලා බැංකු සැසඳුම් ගාන හොයාගන්න වෙනවා. එහෙම නැත්නම් second paper නම් ටක් ගාලා හොයාගන්න පුළුවන්. right. අපි එහෙනම් පටන් ගමු වැඩි ආයතනයේ මේ 2010 බැංකු සැසඳුම් සම්බන්ධව 2010 පේපරේ ආපු ප්‍රශ්න. MCQ පේපරේ වල තියෙන ප්‍රශ්නයක්. ඔයාලට පුළුවන් උත්තර දාන්න. ආයතනයක් පහත දී ඇති තොරතුරු මත 2010 3:31 දිනට ශේෂ පත්‍රය කියන්නේ මූල තත්ත්ව විස්තරයේ පෙන්눔 කළ යුතු මුදල් ශේෂය කොපමණද? මුදල් ශේෂය ශේෂ පත්‍රය කියලා ඉස්සලා පාවිච්චි කරාට දැන් කියන්නේ මූල තත්ත්ව විස්තරය කියලා. මූල තත්ත්ව විස්තරයේ දක්වන ශේෂය. හරි. 3:31 දිනට බැංකුව අයිරාව දීලා තියෙනවා 10000ක්. තැන්පත් කරන නමුත් උපලබ්ධි නොවුණු චෙක්පත් තියෙනවා. නිකුත් කරන නමුත් ඉදිරිපත් නොවුණු චෙක්පත් තියෙනවා. ඍජුවම බැංකුවේ තැන්පත් කර ප්‍රමාණය තියෙනවා. අපෙන් අහන්නේ මූල තත්ත්ව විස්තරය පෙන්වන්න ඕන ගානේ. මූල තත්ත්ව විස්තරය පෙන්වන්න ඕන ගානේ කියන්නේ මොකද්ද? සංශෝධිත මුදල් පාලන ගිණුමේ අවසාන ශේෂය. අපි මූල තත්ත්ව විස්තරයේ දාන්නේ සංශෝධිත මුදල් පාලන ගිණුමේ අවසාන ශේෂය. එහෙනම් අපිට පුළුවන් ගන්න මුදල් පාලන ගිණුම සංශෝධිත මුදල් පාලන ගිණුම මෙන්න මේ මුදල් පාලන ගිණුමේ අන්තිමට එන ශේෂ තමයි හොයාගන්න ඕනේ. නමුත් මේකේ ආරම්භක ශේෂ අපි දන්නෙත් නැහැ. බැංකු ප්‍රකාශයක් කටුවට ගහගත්තට පස්සේ බැංකු ප්‍රකාශයේ දැනට ඇවිල්ලා තියෙනවා. බැංකු ප්‍රකාශ අනුව ශේෂය යටට ඇවිල්ලා තියෙනවා කීයද? ඍණ 10000යි. අයිරාවක් තමයි ඇවිල්ලා තියෙන්නේ. මේකට එකතු කිරීම අඩු කිරීම කරන්න ඕනේ. එකතු කරන්නේ මොනවද? උපලබ්ධි නොවුණු චෙක්පත්. උපලබ්ධි නොවුණු චෙක්පත් නම් මොකද ගන්නෙ? අපි තැම්පත් කරලා තියෙන. ඒ කියන්නේ මුදල් ශේෂය තුල තියෙනවා. ඒ නිසා අපි මොකද ගන්නේ? අඩු කරන්න ඕනේ. උපලබ්ධි නොවුණු චෙක් නම් අඩු කරනවා. උපලබ්ධි නොවුණු චෙක්පත් 45000ක් තියෙනවා.
ඊට පස්සේ ඉදිරිපත් නොවුණු චෙක් පත් නා එකතු කරනවා. ඉදිරිපත් නොවුණු චෙක් පත් 30000ක් තියෙනවා. ඊට පස්සේ බැංකුවට ඍජුම දාපු 15000 අපි සංසෝත මුදල් පාලන හර කරනවා 15000. උත්තරේ දාන්න පුළුවන් අර හදපු එක. එහෙනම් යට ඉඳන් උඩට සුළු කරනවා. යට ඉඳන් උඩට සුළු කරාම ඍණ 10000 තියෙන. ඍණ 10000 තියෙනවා කියන්නේ මෙතන උඩට එද්දි මොකද වෙන්නේ? ඒ කියන්නේ මේ 45000 අඩු කරාම ඍණ ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මෙතන උඩ තියෙන්නේ 10000ක්. 10000 නෙමෙයි. 10000ක් ඍණ වෙන්න ඕන නම් මෙතන තියෙන්නේ 35000ක්. 35000ක් ධනයි තියෙන්නේ. ධන 35000ක් තිබ්බොත් තමයි 45000ක් අඩු කරාම 10000 ඍණ වෙන්නේ. එහෙනම් 30000ක් එකතු කරාම 35000ක් එනවා නම් උඩ ශේෂ තියෙන්නේ 5000ක්. 5000ක ධන ශේෂයක් තියෙන්නේ නැති. නැත්නම් 35000 එන්නේ නැහනේ. 5000ක ධන ශේෂයක් තියෙනවා. එහෙනම් මුදල් ගිණුමේ ශේෂ තියෙන්නේ නැති 5000ක්. අද සංසෝත මුදල් පාලන ගිණුමේ ශේෂ කීයක් එනවද? 5000ක් එනවා. එහෙනම් සංසෝත මුදල් පාලන ගිණුමේ ශේෂය 5000යි. එහෙනම් මෙතන අපිට උත්තරය අවශ්‍ය වෙන්නේ ඒකනේ. සංසෝත මුදල් පාලන ගිණුමේ ශේෂය තමයි අවශ්‍ය වෙන්නේ. 5000 තමයි අපෙන් අහන්නේ. හරි. මූලතත්ත්ව විස්තරය දාන ගාන එහාන්නේ. එතකොට මූලතත්ත්ව විස්තරය දාන ගාන නම් කී දෙන්නේ? 5000යි. 5000 ධන උත්තරාංක 1. 5000 ධන උත්තරාංක 1. උත්තරාංක 1 තමයි පිළිතුර බවට පත් වෙන්නේ. ඔයාලා පිළිතුරු දාන්න පුළුවන්. ඔයාලා හදපු ගානට උත්තර දාන්න පුළුවන්. ඔයාලා හදපු උත්තරේ දාන්න. ඒතර අපිට මේ සංසෝත මුදල් පාලන ගිණුම අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද හේතුව සංසෝත මුදල් පාලන ගිණුමේ අවසන් ශේෂය තමයි බැංකු ප්‍රකාශනයෙන් එන්නේ. මෙතන තියෙන්නේ 5000ක් ආවා. දෙවැනි එක. ඒ අවුරුද්දේම අහලා තියෙනවා තව ප්‍රශ්නයක්. ගිණුම් වර්ෂයක් අවසානයේදී මුදල් පොත කියන්නේ මුදල් පාලන ගිණුම. ඉස්සර කිව්වේ මුදල් පොත නමුත් වර්තමානයේ කියන්නේ මුදල් පාලන ගිණුම. මුදල් පාලන ගිණුමේ ශේෂය බැංකු ප්‍රකාශනයේ ශේෂය සමග සමාන වේ නම් බැංකු සැසඳුම් ප්‍රකාශ පිළිද කිරීම අවශ්‍යද යන්න හේතුවක් සමග දක්වන්නලු. අවශ්‍යද නැද්ද? අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ශේෂයන් මුදල් පාලන ගිණුමේ ශේෂයයි මොන ප්‍රශ්නයද? මම කතා කරන්නේ ප්‍රශ්න අංක 2. බැංකු සැසඳුම් වල 2010 දෙවැනි එක කියලා දීලා තියෙන්නේ. ඒක කතා කරන්නේ. right. එතකොට බැංකු සැසඳුම් කියන්නේ අපි මුදල් පාලන ගිණුමේ ශේෂයයි බැංකු ප්‍රකාශනයේ ශේෂයයි සමාන වුණා. මේ අහන්නේ සමාන වුණා. අපි සැසඳුම් ප්‍රකාශ හදන්න ඕනද නැද්ද? හේතුව දක්වන්නලු. හේතුවක් සමග දක්වන්නලු. ඕනද නැද්ද? අනිවාර්යයෙන්ම අවශ්‍යයි. හරිද? මොකද ශේෂයන් සමාන වුණාට සමහර වෙලාවට ශේෂයන් සමාන වීමට හේතුව උපලබ්ධි නොවුණු චෙක්පත් සහ ඉදිරිපත් නොවුණු චෙක්පත් වල වටිනාකම් දෙක සමානයි. ඒ කියන්නේ මුළු එකතුන් සමාන වෙන්න පුළුවන්. ඉදිරිපත් නොවුණු චෙක්පත් 1,50,000ක් තියෙනවා. උපලබ්ධි නොවුණු චෙක්පතුත් 1,50,000ක් තියෙනවා. ඒතර බලපෑම නම් බිඳුවයි. වෙනස බිඳුවයි. හැබැයි ඉදිරිපත් නොවුණු චෙක්පත් උපලබ්ධි නොවුණු චෙක්පත් තිබුණ නැද්ද? තිබුණා. එහෙනම් ශේෂයන් දැන් අපි සාමාන්‍ය පන්ති කාමරේ උගන්වද්දී කියන්නේ ශේෂ අසමානනොත් හදනවා කියලානේ. නෑ. ශේෂ සමාන වුණත් හදන්න ඕනේ. ඇයි? ශේෂ සමාන වුණාට ඉදිරිපත් නොවුණු චෙක්පත් සහ උපලබ්ධි නොවුණු චෙක්පත් කාලච්ඡේදය තුල තියෙනවා නම් ඒක සමාන වෙන්න හේතුව තමයි ඉදිරිපත් නොවුණු චෙක්පත් වල වටිනාකමයි උපලබ්ධි නොවුණු චෙක්පත් වල වටිනාකමයි දෙකේ එකතුව සමාන නිසා ශේෂ සමාන වෙන්නේ නැහැ. නමුත් උපලබ්ධි නොවුණු චෙක්පත් ඉදිරිපත් නොවුණු චෙක්පත් තියෙන්න පුළුවන් කාලච්ඡේදය. ඒක නිසා අපි හදන්න ඕනේ. එහෙනම් උත්තරේ වෙන්නේ මොකද්ද? බැංකු සැසඳුම් ප්‍රකාශ පිළියෙල කළ යුතුයි. ඊට හේතුව වන්නේ කාලච්ඡේදයේ ඉදිරිපත් නොවුණු චෙක්පත් සහ උපලබ්ධි නොවුණු චෙක්පත් පැවතිය හැකි බැවින්. පැවතිය හැකි බැවින් අපි මේක හදන්න ඕනේ. right. ප්‍රශ්න අංක 3. මේ අපි ඉන්නේ 2010 අවුරුද්දේ පේපරේ. 2010 අවුරුද්දේ පේපරේ ආපු බැංකු සැසඳුම් ප්‍රශ්න සම්බන්ධව තමයි කතා කරන්නේ. 2010 වසරේ බැංකු සැසඳුම් සම්බන්ධව ආපු ප්‍රශ්න. සෙකන්ඩ් පේපරේ ඇවිල්ලා තියෙන ප්‍රශ්නයක් 2010 මාර්තු 30 දිනට බැංකු ප්‍රකාශනයේ 3000ක බැල ශේෂයක් පැවතිනි. බැංකු ප්‍රකාශනයේ බැල ශේෂයක් තිබිලා. ඒ කියන්නේ වාසිදායක ශේෂයක්. එදිනට මුදල් පොතේ කියන්නේ මුදල් පාලන ගිණුමේ
හා බැංකු ප්‍රකාශනයේ ශේෂයේ සංසන්දනයේදී පහත අනාවර කරුණු අනාවරණය වුණාලු. අපෙන් ඉල්ලනවා බැංකු සැසඳුම් විස්තරය ඉල්ලනවා. අවශ්‍ය ගැළපීම් කිරීමට පෙර මාර්ග 30 දිනකට මුදල් පාලන ගිණුමේ ශේෂය චෙක්පත් අගරු වීම වාර්තා කිරීමට දාලා ජර්නල් සටහන්. right. එහෙනම් අපි ඒකට උත්තර දීමුටක් ගාලා. ඒ උත්තර ගත්තාම ඒකට පිළිතුරු ගත්තාම අපි ගන්නවා මුදල් පාලන ගිණුම බැංකු සැසඳුම් ප්‍රකාශය. ඉතා සරලයි. බැංකු සැසඳුම් ප්‍රකාශයේ එකතු කිරීම අඩු කිරීම කරලා අවසානයේ ඇවිල්ලා තියෙන්නේ බැංකු ප්‍රකාශය අනුව ශේෂය කීයද ඇවිල්ලා තියෙන්නේ 3000යි. 3000ක බැර ශේෂයක් කියන්නේ බැංකු ප්‍රකාශයේ කොහොමද බැර ශේෂ තමයි තියෙන්න ඕනේ. මොකද බැංකුවට අපේ සල්ලි වගකීමක් නේ. ඒතර බැංකුවේ තියෙන්නේ කොහොමද බැර ශේෂයක් තමයි. 3000ක ශේෂයක් තිබිලා තියෙනවා. හරි අපිට කියනවා මෙන්න මෙතන ශේෂ හොයන්නත් කියලා කියනවා. බලමුකෝ අපි. කරා යමු ඉදිරියට. 80000ක තැන්පත් කළ චෙක්පත් උපලබ්ධ වී නැත. උපලබ්ධ නොවුණු චෙක්පත් මොකද වෙන්නේ? අපි තැන්පත් කරාම මුදල් පාලන ගිණුමට හර වෙලා තියෙන මුදල් ශේෂය තුල වැඩි. එන අඩු කරන්න ඕනේ. උපලබ්ධ නොවුණු චෙක්පත් අඩු කරන්න ඕනේ. උපලබ්ධ නොවුණු චෙක්පත් අඩු කරන්න ඕනේ 80000යි. ඊළඟට සැපයුම් කරුවන් නිකුත් කරපු 30000ක චෙක්පත් ඉදිරිපත් වෙලා නැහැලු. එහෙනම් ඉදිරිපත් නොවුණු චෙක්පත් එකතු වෙනවා. ඇයි? අපි නිකුත් කරාම බැංකුවේ ශේෂය අඩු මුදල් පාලන ගිණුමේ ශේෂය අඩුයි. මෙතන උඩ අඩු නිසා මුදල් එකතු කරනවා. ඉදිරිපත් නොවුණු චෙක්පත් 30000යි. ඊටාම සරලයි. බැංකු ප්‍රකාශය අනුව 500ක ගාස්තු ස්ථාවර නියෝගද වාර්තා කරන්න හැලු. එහෙනම් අපි අඩු කරන්න ඕනේ. බැංකු ගාස්තු 500යි. ඊට පස්සේ ස්ථාවර නියෝග 1500යි බැර කරනවා මුදල් සංසෝත මුදල් පාලන ගිණුම. සංසෝත මුදල් පාලන බැර කරනවා. ඊට පස්සේ කියනවා බැංකුව විසින් 20000ක චෙක්පත් අගරු කර ඒවා ඇති අතර ඒවා සම්බන්ධයෙන් මුදල් පොතේ කියන්නේ මුදල් පාලන ගිණුම සටහන් තබා නොමැත. මෙම චෙක්පත් ණයගැතිය ගිණුම ලැබී බැංකුවේ තැන්පත් කර ඇත. ණයගැතියකින් ලැබිලා බැංකුවේ දාපු චෙක් එක අගරු වෙලා. අපි දාලා නැහැ. අපි චෙක් එකක් දැම්මහම මුදල් පාලන හරණ වෙන්නේ. ඒක අගරු වුණාම මොකද කරන්න ඕනේ? මුදල් පාලන බැර ණයගැති පාලන හර අපෙන් ප්‍රශ්න අංක 3 ජර්නල් සටහන අහනවා. අගරු වීමේ ජර්නල් සටහන අපි ණයගැතියකින් ලැබිලා බැංකුවේ දාපු චෙක් එකක් අගර වුණොත් අපි කොහොමද වාර්තා කරන්නේ? දැනට අපි ණයගැතියකින් ලැබිලා බැංකුවේ දැම්මොත් එහෙම මුදල් පාලන හර කළා ණයගැති පාලන බැරනේ වෙන්නේ ණයගැති චෙක් එක හම්බුනහම ඒකට සල්ලි වැටුනේ නැත්නම් මොකද වෙන්නේ? මුදල් පාලන බැර වෙන්න ඕනේ. ණයගැති භාවය නැවත වැඩි වෙන්න ඕනේ. ණයගැති පාලන හර. එහෙනම් ජර්නල් මොකද්ද? ණයගැති පාලන හර මුදල් පාලන බැර. එහෙනම් මුදල් පාලන බැර කරනවා ණයගැති පාලන කියලා කීයකද? 20000යි. 20000යි. ජර්නල් සටහන මොකද්ද? ණයගැති පාලන හර මුදල් පාලන බැර. right. තුලනය කරන්න තියෙන්නේ යට ඉඳන් උඩට සුළු කරන්න. මේ 80000 අඩු කරලා තමා 3000 ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් උඩ තියෙන්නේ නැති 83000. අය 83000න් 80000 කියහම 3000 එන්නේ. ඒතර මෙතන 30000ක් එකතු වෙලා තමයි 83000 වෙලා තියෙන්නේ. එහෙනම් මෙතන කීයද එන්නේ? 53000ක් තියෙන්නේ නැති. 53000ක් වෙන්න ඕනේ මුදල් පාලන ගිණුමේ සංසෝත ශේෂය. මුදල් පාලන ගිණුමේ සංසෝත ශේෂය 53000යි. මේ 53000 තමයි අපේ සැසඳුම් ප්‍රකාශ සංසෝත මුදල් පාලන ගිණුමේ අවසාන ශේෂය. එහෙනම් පාගේ 53000යි ඊගේ 53000යි. එහෙනම් යට ඉඳන් උඩට සුළු කරන්න තියෙන්නේ. එහෙනම් මෙතන එකතු කරාම එනවා 0.1ක් ඉතිරි 5යි 7යි 75000ක් එනවා 75000යි. එහෙනම් මෙතන හර පැත්තේ මුකුත් නැහැ කියන්නේ හර පැත්තේ ශේෂය නම් 75000යි. එහෙනම් මුදල් පාලන ගිණුමේ ශේෂය තිබුණු ශේෂය අපිට කියන්නේ සැසඳුම් ප්‍රකාශය හදන්න අපි හැදුවා සැසඳුම් ප්‍රකාශය 53000යි ආවේ මුදල් පාලන ගිණුමේ සංසෝත ශේෂය 53000යි. ඒක සංසෝත මුදල් පාලන ගිණුමේ ශේෂය පාගිය දාලා අපි හදනවා මුදල් පාලන ගිණුම සංසෝත මුදල් පාලන ගිණුම. සංසෝත මුදල් පාලන ගිණුමේ ආරම්භක ශේෂය තමයි 75000යි. ඒක තමයි ප්‍රශ්න අංක 2කට උත්තරය. ඒ කියන්නේ ගැළපීම් කිරීමට පෙර මුදල් පාලන ගිණුමේ ශේෂය ගැළපීම් කිරීමට පෙර මුදල් පාලන ගිණුමේ ශේෂය කීයද? 75000යි. 75000යි. ගැළපීම් කිරීමට පෙර ශේෂය 75000යි.
ගැලපීම් කිරීමට පෙර 75000ක ශේෂයක් තියෙනවා. හරිද? හරිද ළමයි? ඊළඟට අපි යනවා 2011 පේපරේට. 2011 පේපරේට යනවා. 2011 වසරේ පේපරේට. 2011 වසරේ පේපරේ අපිට වෙලා තියෙනවා MCQ ප්‍රශ්නයක්. 2011 අවුරුද්දේ පේපරේ මේ අපි නිබන්ධනය අනුව නම් 4 වෙනි ප්‍රශ්නය. 2011 අවුරුද්දේ පේපරේ. හරි. 2011 වසරේ පේපරේ ගත්තාම 2011 වසරේ පේපරය අපිට කියනවා ආයතනයක් විසින් සියලුම මුදල් ලැබීම් දිනපතා බැංකුගත කරන අතර සියලුම ගෙවීම් චෙක්පත් මගින් සිදු කරනු ලබයි. මාසයේ අවසානයේ තොරතුරු. ඒ කියන්නේ මාසික අදාළ තොරතුරු දීලා තියෙනවා. මාසයේ ආරම්භකයේ බැංකු ප්‍රකාශනය හා මුදල් පාලන ගිණුම මුදල් පොත කියලා කියන්නේ මුදල් පාලන ගිණුම අනුව ශේෂය පිළිවෙලින් 10000ක් සහ 25000ක් විය. ලැබීම් ජේනල එකතුව 1,50,000යි, ගෙවීම් ජේනල එකතුව 90,000යි. ණයගැතියන්ගේ මුදල් එකතු කිරීමේදී ලබා දුන්නු වට්ටම 5000ක් තියෙනවා. අපි නහනවා මාසයේ අවසානයේ මුදල් පාලන ගිණුමේ ශේෂය හා බැංකු ප්‍රකාශයේ ශේෂය අතර වෙනසට එකම හේතුව වූයේ බැංකු ප්‍රකාශයේ දක්වා ඇති රුපියල් 10,000ක ගාස්තුව පමණි. ඒ කියන්නේ ශේෂ සමාන වීමට හේතුව 10,000යිලු. අපි නහනවා බැංකු ප්‍රකාශය අනුව අවසාන ශේෂය කොච්චරද කියලා. බැංකු ප්‍රකාශය අනුව ශේෂය කොච්චරද කියලා අහන්නේ. හරි. අපි එහෙනම් දැනගන්න ඕනේ මුදල් පාලන ගිණුමේ ශේෂය කීයක් එනවද කියලා. මුදල් පාලන ගිණුමේ ආරම්භක ශේෂය කොච්චරක් තියෙනවද කියලා කිව්වද? ආරම්භක බැංකු ප්‍රකාශ ශේෂයයි මුදල් පාලන ගිණුමේ ශේෂයයි. මුදල් පාලන ගිණුමේ ශේෂය 25000යි. මුදල් පාලන ගිණුමේ ශේෂය 25000යි. ඒ 25000ට ලැබීම් ජනල එකතු කරන්න ඕනේ. ලැබීම් ජනල එකතු වෙනවා. ලැබීම් ජනල එකතුව. ලැබීම් ජනලය හර වෙනවා. ලැබීම් ජනලය කියන්නේ මුදල් ලැබෙන ටික මුදල් පාලන හර. 1,50,000යි. ගෙවීම් ජනල එකතුව මුදල් පාලන බැර. ගෙවීම් ජනල එකතුව 90,000යි. ණයගැතියන්ගෙන් මුදල් එකතු කිරීමේදී ලබා දුන්න වට්ටම් ඒක මෙතනට අදාළද? දුන් වට්ටම් මෙතනට අදාළතාවයක් නැහැ. දුන් වට්ටම් මුදල් පාලන ගිණුමට අදාළ වෙන්නේ නැහැ. right. එතකොට මුදල් පාලන ගිණුමේ ශේෂය කීය දෙන්නේ නැත්තේ? මුදල් පාලන ගිණුමේ ශේෂය එන්නේ නැත්තේ 1,75,000යි 1,75,000යි. මෙතන එනවා 85,000ක ශේෂයක් එනවා. 85,000ක ශේෂයක්. හැබැයි බැංකු ප්‍රකාශයේ ශේෂයත් එක්ක තියෙන එකම අසමානතාවය. බැංකු ප්‍රකාශනයත් එක්ක තියෙන එකම අසමානතාවය මොකද්ද? බැංකු ප්‍රකාශයේ දක්වා තිබිච්ච 10,000ලු. එහෙනම් අපේ දැන් මුදල් පාලන ගිණුමේ ශේෂය තියෙන 85,000නේ. එහෙනම් 85,000න් තව 10,000ක් අඩු කරාම බැංකු ප්‍රකාශ ශේෂය සමාන වෙනවා. එහෙනම් 85,000න් 10,000ක් තව අඩු කරාම බැංකුවේ තිබුණු ශේෂය කීයද? 75,000යි වෙන්නේ. බැංකුවේ තිබුණු ශේෂය 75,000යි. උත්තරංග කීයද? උත්තරංග 5. හරිම සරලයි. දැනට මුදල් පාලන ගිණුමේ ශේෂය 85,000යි. හැබැයි වාණිජ බැංකු ගාස්තු 10,000ක් අඩු කරලා තියෙනවනේ. ඒ 10,000 අපි දාලා නැහැ. එහෙනම් ඒ 10,000 දැම්මහම කීය දෙන්නනේ? 75,000යි. එහෙනම් අසමානතාවයට හේතු තියෙන ඉච්චරයි නම් 75,000යි නම් මුදල් පාලන ගිණුමේ ශේෂය එන්නේ. බැංකුවේ ශේෂෙත් කීය දෙන්නේ? 75,000ම තමයි එන්නේ. 75,000ම තමයි එන්නේ. එහෙනම් උත්තරංග 5. උත්තරංග 5. right. ප්‍රශ්න ඒ පේපරේ 2011 අවුරුද්දේ පේපරේ තව ප්‍රශ්නයක් තියෙනවා. සෙකන්ඩ් කොටස. දෙවෙනි කොටස. හරිද? 2011 වසරේ අපිට බැංකු සැසඳුම් තව ගාණක් තියෙනවා සෙකන්ඩ් පේපරේ. right. ගන්න මේ පේපරේ ඔයාලට කැමති නම් ඔයාලා print out එකක් අරන් නැත්නම් 2011 වසරේ පේපරේ අරගෙන බැංකු සැසඳුම් ගාණ හොයාගන්න. 2011 වසරේ පේපරේ අරගෙන බැංකු සැසඳුම් ගාණ හොයාගන්න. එතකොට ඔයාලට
print out එක නැති වුණත් ඔයාලට ඒකෙන් බලන්න පුළුවන්. මම ඕනනම් කියන්නම් 2011 අවුරුද්දේ මොකද්ද ප්‍රශ්න අංක කියලා. ප්‍රශ්න අංකය මම කියන්නම්. ප්‍රශ්න අංකය 7A. 2011 වසරේ ප්‍රශ්න අංක 7A තමයි මේ තියෙන්නේ. 2011 පේපරේ ප්‍රශ්න අංක 7A තමයි මේ දීලා තියෙන්නේ. ඒතර print out ගත්ත නැති කට්ටිය ටක් ගාලා 2011 පාස් පේපර් පොත අරන් ප්‍රශ්න අංක 7A යන්න පෙරලා ගන්න. ඒක තමයි අපි හදන්නේ. right. අපිට දීලා තියෙනවා 3.31 තෝරාගත් ලෙජර් ගිණුම් ශේෂයන් දීලා තියෙනවා. අපෙන් ඉල්ලන්නේ මොකද්ද? බැංකු ප්‍රකාශය ඉල්ලනවා 3.31ට ලෙජර් ගිණුම් ශේෂයන් ගැලපීමට අවශ්‍ය ජර්නල් සටහන් මුදල්ද ඇතුළු ඉල්ලනවා. මූලදත්ත විස්තරයේ උද්ෘතයන් ශේෂ පත්‍රය කියලා කියන්නේ මූලදත්ත විස්තරය. මූලදත්ත විස්තරයේ උද්ෘතයන් ඉල්ලනවා. උද්ෘතයන්. right. එහෙනම් බලමු මේකේ මොකද වෙන්නේ කියලා. මේකේ මොකද වෙන්නේ කියලා බලමු. හරි. දරුවනි පහත් සඳහන් තොරතුරු ඔබට අදාළ වේ. මොකද සමාගමට අදාළ වේ. තෝරාගත්ත ලෙජර් ගිණුම් දීලා තියෙනවා. ණය ගැතියෝ, බැංකුවේ ඇති මුදල්, වාහන අලුත් වැඩියා වියදම, වාහන අලුත් වැඩියා සඳහා වෙන් කිරීම, බොල් ණය තියෙනවා, අඩමාන ණය වෙන් කිරීම, කුලී වියදම. ඔන්න ඔය කියන ලෙජර් ගිණුම් ශේෂයන් තියෙනවලු 3.31 දිනට. හැබැයි අපිට මෙන්න මේ කියන දේවල් තියෙනවා මොනවද? වාහනයක් අනතුරකට පත් වූ අතර ඒ සඳහා ඇස්තමේන්තුගත ඇස්තමේන්තු මත පදනම්ව අලුත් වැඩියා වියදම් 1,20,000ක් උපජිත කර ඇත. ඒතර වාහනේ හැප්පිලා වාහනේ අලුත් වැඩියා කරන්න අපිට ඇස්තමේන්තුවක් කරලා තියෙනවා 1,20,000ක. ඒ 1,20,000 අපි උපජිත කරලා තියෙනවා. 1,20,000 හැබැයි 2011 අප්‍රේල් මාසයේදී අලුත් වැඩියාව සඳහා ගෙවන ලද සත්‍ය වියදම 1,10,000කි. 1,10,000යි. එහෙනම් අපි ඇත්තටම කීයක් වැඩිපුර කරලා තියෙනවද? දැන් අපි මාර්තු 31 වෙනකොට 1,20,000ක් අපි වෙන් කිරීම කරලා තියෙනවා. හරිද? අලුත් වැඩියා වියදමට. නමුත් ඇත්තටම මට වියදම දාන්න වෙලා තියෙන කීයද? 1,10,000යි. එහෙනම් කීයක් වැඩිපුර වෙන් කරලා තියෙනවද? 10,000ක් වැඩිපුර වෙන් කරලා තියෙනවා. ඒ වැඩිපුර වෙන් කරපු 10,000 අපි ඉවත් කරන්න ඕනේ ගිණුම් වලින්. වැඩිපුර වෙන් කරපු 10,000 ගිණුම් පොත් වලින් ඉවත් කරන්න ඕනේ. ඒ ගිණුම් පොත් වලින් ඉවත් කරන්නේ කොහොමද එහෙනම්? ගිණුම් පොත් වලින් ඉවත් කරන්නේ ලියන ජර්නල් සටහන බලන්න ඔයාලා ලියලා තියෙනවද කියලා. වාහන අලුත් වැඩියා වෙන් කිරීමේ ගිණුම හර වෙනවා. ඇයි 10ක් වැඩිපුර වෙන් කරලා, ඒ කියන්නේ 120ක් වෙන් කරලා තියෙනවා. නමුත් සත්‍ය වශයෙන් දරන්න ඕනේ 110යිලු. එහෙනම් අපිට 10ක් වැඩිපුර වෙන් කරලා තියෙනවා. එහෙනම් අපි ඒ වැඩිපුර 10 අපි අයින් කරනවා. අයින් කරන්නේ කොහොමද? වාහන අලුත් වැඩියා වියදම් වෙන් කිරීම හර වාහන අලුත් වැඩියා සඳහා වෙන් කිරීමට හර 10යි. වාහන අලුත් වැඩියා වියදම බැර 10යි. වාහන අලුත් වැඩියා වියදම බැර 10යි. එතකොට අර 120න් 10ක් අයින් වුණාම 110 විතරක් වියදමසේ ගන්නවා. ඒතර වියදම වෙන්නේ කීයද? 120න් 10ක් අඩු වුණාම 110 තමයි වියදම වෙන්නේ. හරිද? ජර්නල් සටහන වෙන්නේ එතකොට 10ක් අපි වැඩිපුර දාලා දෙන්න එක අයින් කරනවා. වාහන අලුත් වැඩියා වෙන් කිරීමේ ගිණුමට හර 10යි. වාහන අලුත් වැඩියා වියදම බැර 10යි. right. එතකොට ඊළඟට අපි තුන්වෙනි ගැලපුම යනවා. තුන්වෙනි ගැලපුම කියනවා මාර්තු මාසයේ බැංකු ප්‍රකාශයේ පෙන්눔 කරන තෙක් ලෙජර් ගිණුම් ගැලපුම් නොකරන ලද අයිතම. ඒ කියන්නේ අපි බැංකු ප්‍රකාශය එනකන් අපි මෙන්න මේකින් දේවල් පොත්වල ගලපලා නැහැ. මොනවද ගලපන්නේ නැත්තේ? පළවෙනි එක වාහන අලාභය වෙනුවෙන් රක්ෂණ වන්දි ඉල්ලීමෙන් ලද ඍජු ප්‍රේෂණය. ආරක්ෂණ සමාගමෙන් ඍජු ප්‍රේෂණයක් දීලා ලක්ෂයක. එහෙනම් ඒක මොකද කරන්න ඕනේ? ඒක අපි කරන්න ඕනේ මුදල් ගිණුමට හර කරන්න ඕනේ. මුදල් ගිණුමට සංසෝත්ත මුදල් ගිණුමට හර කරන්න ඕනේ. එහෙනම් මුදල් ගිණුමට හර මේක අපිට මුදල් ගිණුම ඉල්ලන්නේ නැහැ නේ. මුදල් ගිණුම ඉල්ලන්නේ නැහැ. නමුත් අපිට අවශ්‍ය වෙනවා බැංකු සැසඳුම් ප්‍රකාශය ගහන හින්දා
උපලබ්ධි නොවුණු චෙක්පත් ඉදිරිපත් නොවුණු චෙක්පත් අපි දැනගත යුතුයි. උපලබ්ධි නොවුණු චෙක්පත් ඉදිරිපත් නොවුණු චෙක්පත් අපි දැනගත යුතුයි. ඒක නිසා අපිට බැංකු ප්‍රකාශනය ගහද්දී මුදල් ගිණුමේ සංසෝත ශේෂ දැනගන්න වෙනවා. ඒ නිසා අපි කටුවට ගහ ගන්නවා. නැත්නම් වාර සාමාන්‍ය අපි කරන්නේ සංශෝධනය කරලා හදන එකනේ. සංශෝධනය කරලා හදන හින්දා අපි සංසෝත මුදල් පාලන ගිණුම ගහගමු. ඒකේ ශේෂය දා ගන්නවා කීයක්ද? 50යි. ඒතර අර රිජුප්‍රේෂණ හම්බුණා මෙතනට හර වෙනවා රිජුප්‍රේෂණ 100. රිජුප්‍රේෂණ 100. ඒකේ ජන සටහන මොකද වෙන්නේ? මුදල් පාලන හර 100යි. මුදල් පාලන හර ලක්ෂය නැත්නම් දහස් වලින් නම් 100යි. මුදල් පාලන හර ලක්ෂයයි. බැරපාදය අපි දානවා කොටද? අලුත් වැඩියා වෙන් කිරීමේ ගිණුම. අලුත් වැඩියා වියදම් ගිණුමට. අලුත් වැඩියා වියදම් ගිණුම බැර. ඇයි? අලුත් වැඩියා වියදම් වෙනුවෙන් තමයි මේ රක්ෂණ වන්දි හම්බ වෙන්නේ. ඒතර අපිට ඒක අලාභය වෙන්නේ නැහැ ටික. ඒතර මුදල් හම්බුණාම රක්ෂණ වන්දි හම්බුණාම මුදල් ගිණුමට හර වෙනවා. මුදල් පාලන හර ලක්ෂයයි. අලුත් වැඩියා වියදම් දැනට තියෙනවනේ. එන අලුත් වැඩියා වියදම් අයින් කරනවා අපි. අලුත් වැඩියා වියදම් ගිණුමට බැර. ලක්ෂයයි නැත්නම් 100යි. ඒකේ ජර්නල් සටහන. right. ඊළඟට ණයගැතියෙක්ගෙන් රිජුවම බැංකුවේ දැම්මලු. එහෙනම් ණයගැතියෙක් කෙලිම බැංකුවට දැම්මා නම් මුදල් පාලන ගිණුමට හර වෙනවා ණයගැති පාලන බැර. මුදල් පාලන හර. ඒතර ණයගැති පාලන වලට එකතු වෙන්න ඕනේ කීයක්ද? 50ක්. ණයගැති පාලන බැර වෙන කියන්නේ බැර වෙනවා කියන්නේ අඩු වෙනවා. ණයගැතියන්ගෙන් අඩු වෙනවා 50ක්. මුදල් ගිණුමට හර ණයගැති පාලන බැර. සංසෝත මුදල් පාලන හර වෙනවා 50යි. ණයගැති පාලන බැර 50යි. ඒතර ණයගැති ශේෂයෙන් 50ක් අඩු වෙනවා. ඊළඟට මාසික කුලිය සඳහා කළ නිත්‍ය නියෝග කුලිය නම් මොකද වෙන්නේ? මුදල් පාලන බැර වෙනවා කුලිය වියදම් හර. මුදල් පාලනයට බැර වෙනවා කුලිය වියදම් කියලා 15යි. බැර වෙනවා 15යි. හර වෙනවා කුලිය වියදම් ගිණුමට. හර. කුලිය වියදම් හර 15යි. මුදල් පාලන බැර 15යි. ඊළඟ බැංකු ගාස්තු තියෙනවා 5ක්. බැංකු ගාස්තු එනම් මුදල් පාලන බැර වෙනවා බැංකු ගාස්තු කියලා 5යි. මුදල් පාලන බැර වෙනවා බැංකු ගාස්තු හර. බැංකු ගාස්තු කියන වියදම හර. හරි. right. ඊළඟට ගැළපෙළි අංක 6 කියනවා 3.31 දිනට උපලබ්ධි නොවුණු චෙක්පත් සහ ඉදිරිපත් නොවුණු චෙක්පත් පිළිවෙලින්. උපලබ්ධි නොවුණු චෙක්පත් අපිට බැංකු සැසඳුම් ප්‍රකාශය ගන්නකොට බැංකු සැසඳුම් ප්‍රකාශයේ සංසෝත මුදල් පාලන ගිණුමේ ශේෂය එකතු කළා අඩු කළා. ඒතර අඩු කරන්නේ උපලබ්ධි නොවුණු චෙක්පත්. ඒවා දන්නවා අපි. උපලබ්ධි නොවුණු චෙක්පත් අඩු කරනවා. මේකේ උපලබ්ධි නොවුණු චෙක්පත් කීයක් තියෙනවද? 80000යි. ඉදිරිපත් නොවුණු චෙක්පත් තියෙනවා කීයක්ද? 35000යි. ඉදිරිපත් නොවුණු චෙක්පත් 35000යි. right. ඒතර ඒවට ජර්නල් සටහන් ලියන්න තියෙනවද? ඒකට ජර්නල් සටහන් ලියන්න දෙයක් නැහැ. අංක 4ට ජර්නල් සටහන් ලියන්න දෙයක් නැහැ. උපලබ්ධි නොවුණු චෙක්පත් සහ ඉදිරිපත් නොවුණු චෙක්පත් දාන්නේ සැසඳුම් ප්‍රකාශයට. ඒකට ජර්නල් සටහන් ලියන්න දෙයක් නැහැ. අංක 5 සෑම මාසයක් අවසානයේදීම ණයගැතියකින් සිර 5ක් අඩමාන වෙන් කිරීම කළ යුතුද? ඒතර ණයගැති ශේෂය දැන් කී දෙන්නේ? 500ක් ණයගැතියෝ හිටියා. 50ක් අඩු වුණානේ දැන් ණයගැති ශේෂය කීයද? 450යි. 450ට 100%ක් බැලුවාම කී දෙන්නේ? 450ට 100%ක් බැලුවාම 450ට 100%ක්. එතකොට එනවා 22.5 20500ක්.
4,50,000ට 100% බැලුවාම එන්නේ 22,50,000යි. 22,500යි. ඒ කියන්නේ 22.5යි. දැනට කොච්චරක් වෙන් කරලා තියෙනවද? දැනට අඩමාන ණය වෙන් කිරීම. අඩමාන ණය වෙන් කිරීම කියන වචනේ දැන් වර්තමානයේ කියන්නේ හානිකරණය සඳහා වෙන් කිරීම කියලා. අඩමාන ණය වෙන් කිරීම කියන වචනේ දැන් කියන්නේ නැහැ. දැන් කියන්නේ මොකද්ද? හානිකරණය සඳහා වෙන් කිරීම. ඒතර අඩමාන ණය වෙන් කරලා හානිකරණය සඳහා වෙන් කිරීම තියෙනවා 25ක්. ඒතර අපිට අවශ්‍ය වෙන්නේ 22.5. ඒතර වැඩිපුර වෙන් කරලා තියෙනවා 2.5ක්. වැඩිපුර වෙන් කරපු 2.5 මොකද ගන්නෙ? හානිකරණ වෙන් කිරීම අපි හරි නම් ලියමු දැන් නේ. හානිකරණ වෙන් කිරීමේ ගිණුම නැත්නම් හානිකරණය සඳහා ඉඩ හැරීමේ ගිණුම හර. හානිකරණ වෙන් කිරීමේ ගිණුම හර 2.5යි. නැත්නම් 2500යි. හානිකරණ සඳහා ඉඩ හැරීමේ ගිණුම හර නැත්නම් හානිකරණ වෙන් කිරීමේ ගිණුම හර 2500යි. හානිකරණ වියදම් බැර. හානිකරණ වියදම් බැර. ඒතර ආදායම් ප්‍රකාශයේ හානිකරණ වියදම් බෙදා හැරීමේ වියදම් වලින් බ්‍රැකට් වෙන්න ඕනේ. ඇයි? හානිකරණ වියදම අඩු වෙනවා. හානිකරණ වෙන් කිරීමේ ගිණුම හර හානිකරණ වියදම් නැත්නම් හානිකරණය සඳහා ඉඩ හැරීමේ ගිණුමට බැර. හානිකරණ වෙන් කිරීමේ ගිණුම හර 2.5යි. අංක 6 සටහන. මාර්තු මාසයේදී සමාගම වෙනුවෙන් අධ්‍යක්ෂකවරු 135ක් ගමන් ගාස්තු වියදම් සඳහා වැය කර ඇත. මෙම මුදල තවමත් ප්‍රතිපූර්ණය කර නොමැති අතර ඒ සම්බන්ධ කිසිවකුත් දාලා නැහැලු. ඒතර මාර්තු මාසයේදී සමාගම වෙනුවෙන් අධ්‍යක්ෂකවරු 135ක වියදමක් දරලා තියෙනවා. අධ්‍යක්ෂකවරු 135ක් වැය කරලා තියෙනවා. මොකටද? 135ක් වැය කරලා තියෙනවා සමාගමේ වියදම් වෙනුවෙන්. ඒක ප්‍රතිපූර්ණය කරන්න ඕනේ. ඒතර ඒකට මොකද කියන්නේ? ගමන් ගාස්තු වියදම් හර කරලා අධ්‍යක්ෂකවරුන්ට ගෙවන්න ඕන ගමන් ගාස්තු කිනුට බැර වෙනවා. එහෙනම් ජයසරණ ඇවිල්ලා ගමන් ගාස්තු හර අධ්‍යක්ෂකවරුන්ට ගෙවිය යුතු ගාස්තුව. ගමන් ගාස්තු වියදම් හර අධ්‍යක්ෂකවරුන්ට ගෙවිය යුතු මුදල කියලා බැර වෙනවා. නැත්නම් අධ්‍යක්ෂකවරුන්ට ගෙවිය යුතු ගමන් ගාස්තු කියලා 1,35,000 නැත්නම් 135 බැර වෙනවා. එච්චරයි තියෙන්නේ. ඒතර අපිට මුදල් පාලන ගිණුම තුලණය කරාම සංසෝත මුදල් ගිණුමේ ශේෂයයි කීයක්ද? 200යි, මෙතන 200යි, මෙතන ශේෂය පාගේ 180යි. ඒතර සංසෝත මුදල් පාලන ගිණුමේ ශේෂය 180යි. ඒක තමයි මෙතන සසඳුන් ප්‍රකාශය දාගන්නේ 180. සසඳුන් ප්‍රකාශයේ 35ක් එකතු වෙනවා. 35 එකතු වුනහම 215යි. 215න් 80ක් අඩු වෙනවා. 215න් 80ක් අඩු කරාම බැංකු ප්‍රකාශය අනුව ශේෂය කී දෙන්නේ? බැංකු ප්‍රකාශය අනුව ශේෂය එනවා 135යි. බැංකු ප්‍රකාශය අනුව ශේෂය 135ක් එනවා. බැංකු ප්‍රකාශය අනුව ශේෂය 135යි. ඒතර අපිට උද්ෘතයන් ඉල්ලවන්නේ මූල තත්ත්ව විස්තරේ. මූල තත්ත්ව විස්තරේ උද්ෘතයන් ගත්තාම මූල තත්ත්ව විස්තරයේ උද්ෘතය ගත්තාම ණය ගැතියෝ කීයක් එනවද? ණය ගැතියෝ අපි තීරු තුන ගමු. ණය ගැතියෝ ගත්තොත් ණය ගැතියෝ අපිට දානවා කීයද? 450යි. ඒකෙන් අඩු කරනවා හානිකරණය සඳහා ඉඩ හැරීම නැත්නම් වෙන් කිරීම 22.5යි. හානිකරණය ණය ගැතියෝ 450යි. හානිකරණය සඳහා ඉඩ හැරීම 22.5ක් අඩු වුණාම උත්තර එනවා 427.5යි. 427.5යි. ඊළඟට බැංකුවේ ඇති මුදල් බැංකු ශේෂය දාන්නේ 180. බැංකු ශේෂය 180යි. ඊළඟට වාහන අලුත් වැඩියාව වියදම ආදායම් ප්‍රකාශන එක දාන්නේ නැහැ. වාහන අලුත් වැඩියාව සඳහා වෙන් කිරීමෙන් කීයක් අපිට ඉතිරි වුණාද ගෙවන්න? ගෙවිය යුතු වෙනවා එතන 110ක්. එහෙනම් අපි දානවා මූල තත්ත්ව විස්තරේ ගෙවිය යුතු අලුත් වැඩියාව වියදම්. ගෙවිය යුතු අලුත් වැඩියාව වියදම කීය දෙන්නේ? 110යි. يعني අලුත් වැඩියාව සඳහා වියදම් වෙන් කිරීම. ගෙවිය යුතු අලුත් වැඩියාව වියදම් සඳහා වෙන් කරනවා අපි 110ක්. එක ශේෂය 110යි. ඊට පස්සේ බොල් ණය කියන්නේ ආදායම් ප්‍රකාශයෙන්නේ.
අඩමාන්නය හරි කුලිය හරි ඊට පස්සේ අපිට අන්තිම සටහනෙන් ආවා ගෙවිය යුතු අධ්‍යක්ෂක ගාස්තු ගෙවිය යුතු අධ්‍යක්ෂක ගමන් ගාස්තු අධ්‍යක්ෂකවරුන්ට ගවන්න ඕන ගමන් ගාස්තුව කියලා තිබ්බේ 135යි ඔන්න ඔය කියන අයිටම ටික අපිට මූල තත්ත්ව විස්තරය දාන්න ඕනේ මූල තත්ත්ව විස්තරයේ උද්ෘතයන් යටතේ මේක දාන්න ඕනේ උද්ෘතයන් යටතේ right ඊටාම සරලයි right ටක් ගාලා දාන්න ඉවර කට්ටිය ඉවරයි කියලා මැසේජ් එක දාන්න ටක් ගාලා WhatsApp මේ Zoom එකට දාන්න ඉවරයි කියලා Zoom එකට දාන්න ඉවරයි කියලා right දැන් ඔයාලට තියෙන්නේ අඩුපාඩු බලා ගන්න තමයි තියෙන්නේ ඔයාලා හදලා තියෙන්නේ right අපි යමු ඊළඟට 2012 පේපරේ 2012 පේපරේ ගත්තාම අපිට තියෙනවා MCQ ප්‍රශ්නයක් සහ සෙකන්ඩ් පේපරෙත් ඇවිල්ලා තියෙනවා right 2012 MCQ පේපරේ ගන්න ආයතනය මම චුට්ටක් වේගෙන් කරගෙන යනවා මොකද අද අපිට බැංකු සතුතුනේ පාලන ගිණුයි කියන කොටස් දෙකම ඉවර කරන්න ඕනේ. අපි ඊළඟ සතියේ නිෂ්පාදන පිරිවැයයි සංකල්පයි ඉවර කරමු. නිෂ්පාදන පිරිවැය ලේඛනයි සංකල්පයි. අරද ගිණුම් කරන සංකල්ප. නිෂ්පාදන පිරිවැය ලේඛනයයි සංකල්පයි කියන කොටස් දෙක අපි ඊළඟට කතා කරමු. ඊළඟට ඉතිරි වෙන්නේ ආයි ප්‍රමිත ගිණුම් කරන ප්‍රමිත ටික. එතකොට ඔය ටික කතා කරාම මූලික කොටස් ටික අවසానයි. ඊට පස්සේ තියෙන අපිට හවුල් ව්‍යාපාර ඊට පස්සේ සමාගම් මුදල් ප්‍රවාහ ගිණුම් කරන අනුපාත ප්‍රධාන පාඩම් ටික තමයි ඊට පස්සේ තියෙන්නේ. ඒතර මේ තියෙන්නේ සුළු ප්‍රශ්න. ලාභ අරමුණු කර නොගත් අසම්පූර්ණ සටහනුත් ගොඩක් වෙලාවට එන්නේ ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාරවලයි හවුල් ව්‍යාපාරවලයි තුලමයි එන්නේ. අසම්පූර්ණ සටහන් කියලා අපි පාඩමක් ගන්නවට අසම්පූර්ණ සටහන් වලින්ම එන ප්‍රශ්න ටිකක් අඩුයි. ඒ කියන්නේ අර ලාභය ගණනය කිරීම, ශුද්ධ ලාභය ගණනය කිරීමගේ ප්‍රශ්න ටික තියෙනවා. ඒ කියන්නේ ලාභ සමීකරණය කොටස. ඒ ලාභ සමීකරණය කොටස් ටික අපි ගිණුම් කරන සමීකරණ පාඩමෙන් කතා කරලා තියෙන්නේ. ඒතර අසම්පූර්ණ සටහන් කියලා ටී ගිණුම් ගාලා හදන්න ගණන් ගොඩක් වෙලාවට එන්නේ ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාරයි. හවුල් ව්‍යාපාරය ඇතුළේ. ඒතර ඒ කොටස් ටික කරද්දී හරියනවා. right. යමු ඉදිරියට 2012 බැංකු සතුම් ගාන ආයතනයක් එහි සියලුම මුදල් ගනුදෙනු බැංකු ගිණුමක් මගින් පවත්වාගෙන යයි. 2012 1/31 දිනට එහි බැංකු ප්‍රකාශයේ 270ක බැරශේෂයක්. බැංකු ප්‍රකාශයේ 270ක බැරශේෂයක් කියන්නේ අපිට වාසිදායක. බැංකු ප්‍රකාශයේ කොහොමද බැරශේෂ තමයි තියෙන්න ඕනේ. ඇයි? අපේ සල්ලිනේ බැංකුවේ තියෙන්නේ. අපේ සල්ලි බැංකුවට කියන්නේ බැංකුවට එක වගකීමක්. අපේ සල්ලි කියන්නේ වාණිජ බැංකුවට එක වගකීමක්. ඒ නිසා බැංකුවේ බැරශේෂයක් කියන්නේ අපේ මුදල් ශේෂය තමයි තියෙන්නේ. right 270ක ශේෂයක් බැරශේෂයක් පෙන්වලා තියෙනවා. මේ දිනට බැංකුවේ තැන්පත් කළ නමුත් උපලබ්ධ නොවුණු චෙක්පත් සහ නිකුත් කළ නමුත් ගෙවිපත් නොවුණු චෙක්පත් අනුපිළිවෙලින් 85යි 45යි. ආයතනයේ පෙන්නපු ශේෂය අහනවා. ආයතනයේ පෙන්නපු ශේෂය ඉතාම සරලයි. එහෙනම් බැංකු ප්‍රකාශයේ තිබිලා තියෙන්නේ මේවා ඉතා අර පොඩි උන්ට දුන්නත් හදන සයිස් එකේ ඕ ලෙවල් ළමයින්ට දුන්නත් හදන සයිස් එකේ බැංකු ප්‍රකාශයේ ශේෂය 270යි. මෙදිනට තැන්පත් කරන නමුත් උපලබ්ධ නොවුණු චෙක්පත් අපි අඩු කරනවා. ඇයි ඒවා අඩු කරන්නේ කියලා තීරි පන්ති උගන්ලා තියෙන්නේ. මේවා කටපාඩමින් කරන්න ඕන දේවල් නෙමෙයි. මේවා ඇයි කියලා අපි උගන්වලා තියෙනවා. උපලබ්ධ නොවුණු චෙක්පත් අඩු කරනවා. උපලබ්ධ නොවුණු චෙක්පත් කීය දෙන්නේ 85යි. ඉදිරිපත් නොවුණු චෙක්පත් එකතු කරනවා. ඉදිරිපත් නොවුණු චෙක්පත් කීයක් තියෙනවද? 45යි. එහෙනම් බැංකුවේ ශේෂය කීය දෙන්නේ බෑ. මෙතන සුළු කරාම යට ඉඳන් උඩට සුළු කරන්න තියෙන්නේ. 85ක් අඩු වෙලා තමයි 270 වෙලා තියෙන්නේ. එහෙනම් උඩට යද්දි මොකද වෙන්නේ? එකතු වෙනවා. 355ක් තියෙන නැති උඩ 355න් 85ක් ගියම තමයි 270 වෙන්නේ.
එහෙනම් 45ක් එකතු වෙලා තමයි මේ ඇවිල්ලා තියෙන්නේ 355. එහෙනම් උඩ තියෙන්නේ නැත්තේ 310. උඩ තියෙන්නේ නැත්තේ 310. මේ කියන්නේ මුදල් පාලන ගිණුමේ ශේෂය 310යි. වෙන මුකුත් අපිට දෙන්නේ නැහනේ. වෙන මුකුත් දුන්නේ නැත්නම් මුදල් පාලන ගිණුමේ තිබුණු ශේෂය තමයි 310 කියන්නේ. 310 උත්තර අංක 4. උත්තර අංක 4 ඉතාම සරලයි. 2012 second paper බැංකු සැසඳුම් වලට දාලා මේකේ ප්‍රශ්න අංකය පොඩ්ඩක් පුළුවන් නම් මට බලලා දාන්න ටක් ගාලා. පේපර් පොත් වලින් කරන කට්ටිය ටක් ගාලා ප්‍රශ්න අංකය දාන්නකෝ. 2012 අපිට වෙලා ඉතිරි කරගන්න පුළුවන් මේ ප්‍රශ්නේ. 2012 පේපරේ ගත්තොත් ඒ පේපරේ ප්‍රශ්න අංක මේ තියෙන්නේ 3ලු. සයුරු දාලා තියෙනවා. thank you. ප්‍රශ්න අංක 3. ප්‍රශ්න අංක 3 අයන්න. ප්‍රශ්න අංක 3 අයන්න තමයි මේ 2012 ඇවිල්ලා තියෙන්නේ. දැන් ඔයාලට පේපර් පොතත් එක්ක මාත් එක්ක කරන් යනකොට ඔය පේපර් පොත ඔන්න මාක් කරගන්න. කොහොමද? දැන් නොවැම්බර් එක්සෑම් තියෙන්නේ. නොවැම්බර් මුල වෙනකොට මේ පේපර් පොතේ හැම ප්‍රශ්නයක්ම සාකච්ඡා කරලා ඉවරයි. 2012න් උඩ දෙකෙන් 2010 ඉඳන් ගොඩ කරලා ගන්නවා. 2010 ඉඳන් උඩට තියෙන ප්‍රශ්න ටික ඔක්කොම සාකච්ඡා කරලා ඉවර කරනවා. රයිට්? ඒක මම පොරොන්දු වුණා ඔයාලට. ඒ පොරොන්දුව ඒ විදිහටම ඉටු කරනවා. තව ඉදිරියේදී යද්දි කාලය ටික වැඩි කරලා කොහොමද කාලය වැඩි කරන්න ඕනේ? මොකද සාමාන්‍යයෙන් අපිට හවුල් ව්‍යාපාර ගාණක් එහෙම හදන්න විනාඩි 40ක් විතර යනවා සාකච්ඡා කරන්න. සමාගම් ගාණක් සාකච්ඡා කරන්න පැය එකයි කාලක් විතර යනවා. සාකච්ඡා මොකද ගාණ හදනව නෙමෙයිනේ සාකච්ඡා කරමින් හදන්නේ. එතකොට සමාගම් ගණන්ම තියෙනවා 10ක් විතර හදන්න. ඒතර පැය 10ක් විතර වුණ සමාගම් පාඩමකට පැය 10ක් අවශ්‍යයි. ඒතර අපි කාලය ටිකක් වැඩි කරගෙන ඉදිරියේදී යනවා. ගොඩක් වෙලාවට මම බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී රාත්‍රියට යන්නේ නැතුව ටිකක් වේලාසනින් පටන් ගන්න. වේලාසනින්. ඒතර අපිට වෙලාව තියෙනවා. ගැටලුවක් වෙන්නේ නැහැ. හැමතිස්සෙම සඳුදා උදේට ගෲප් එක බලන්න කීයද දාන්නේ කියන දේ. රෑ 4 නෙමෙයි WhatsApp group එකකම දානවා උදේ කීයද වෙලාව කීයද පටන් ගන්න කියලා. හරිද? මගේ අනිකුත් දේශනත් එක්ක මොකද කැම්පස් එකකින් දැන් අද රාත්‍රියේ දේශනය කරන්න කියලා මේල් එක දාලා තියෙනවා. ඒකට අද කරන්න වෙනවා. ඒ වගේ වෙලාවකදී ටක් ගාලා දැන් මම වෙනස් කරලා ටක් ගාලා උදේට ගන්න. නැත්නම් අදත් ඇත්තටම පන්තිය කරන් පන්තිය මගේ හැරෙනවා. අද මේ වෙලාවට ගත්තේ නැත්නම්. ඒක නිසා පුළුවන් අය සහභාගී වෙන්න. අනිත් අය YouTube එක හරහා බලන්න. කොහොමත් මම ප්‍රකාශ කරපු දේ වගකීම මම ඒ ආකාරයෙන් ඉටු කරලා අවසන් කරනවා. right. යමු ඉදිරියට. 2012 A level පේපරේ ප්‍රශ්නේ සෙකන්ඩ් පේපරේ තියෙන්නේ ප්‍රශ්න අංක 3 තියෙන්නේ. අපේ ටියුට් එකේ නම් ප්‍රශ්න අංක 7 කියලා තියෙන්නේ. right. 2012 331 දිනට මුදල් පාලන ගිණුමේ මුදල් පොත කියලා කියන්නේ අපි දැන් මුදල් පාලන ගිණුමට. ඉස්සර තමයි කිව්වේ මුදල් පොත කියලා. දැන් තියෙන්නේ ලැබීම් ජනලයේ ගෙවින්ජනනේ. ලැබීම් ජනලයේ ගෙවින්ජනලත් එක්ක එන්නේ මුදල් පාලන ගිණුම. හරිද? මුදල් පාලන ගිණුම. right. මුදල් පාලන ගිණුමේ ශේෂය 20000ක ශේෂයක් තිබිලා තියෙනවා. එහෙනම් සංසෝත්ත මුදල් පාලන ගිණුමේ ශේෂය විදිහට එනවා 20ක්. නමුත් මෙදිනට බැංකු ප්‍රකාශයේ අයිරාවක් පෙන්වලා තියෙන්නේ. බැංකු ප්‍රකාශයේ අයිරාවක් පෙන්වලා තියෙන්නේ. ඒ කියන්නේ බැංකු ප්‍රකාශයේ ශේෂය ඍණ ඇවිල්ලා තියෙන්නේ 10000ක්. ඒ කියන්නේ 10යි. නම 10 වලින් හදුවොත් එහෙම 10යි. ඍණ 10ක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඍණ 10ක් ඇවිල්ලා තියෙනවා. ඍණ 10ක්. හේතු මොනවද? ඊටම සරලයි. තැම්පත් කර නමුත් උපලබ්ධි නොවුණු චෙක්පත්. අර උපලබ්ධි නොවුණු චෙක්පත් මොකද වෙන්නේ? අඩු වෙනවා. 80යි. නිකුත් කළ චෙක්පත් ඉදිරිපත් වෙලා නැහැ. ඉදිරිපත් නොවුණු චෙක්පත් එකතු වෙනවා 40යි. බැංකුවට ඍජුවම ලැබුණු ස්ථාවර තැන්පතු පොලිය හර වෙනවා මුදල් පාලන ගිණුමට 25යි. බැංකුව විසින් ස්ථාවර නියෝග මත 5ක් රක්ෂණ වාරික ගෙවලා. එහෙනම් රක්ෂණීය 5 බැර වෙනවා මුදල් පාලන ගිණුමට. අංක 5 තැන්පත් කළ 10ක චෙක්පතක් බැංකුව විසින් අගරු කර ඇති අතර ඒ සඳහා කිසි සටහනක් දාලා නැහැලු. තැන්පත් කරාම මුදල් පාලන අපි හර කරන්නේ. ඒක බැංකුව අගරු කරලා. එහෙනම් හර දාපු එක වැරදි. එහෙනම් බැර කරන්න. බැර කරලාද නැහැ. එහෙනම් අපි බැර කරන්න ඕනේ. අගරු චෙක් කීයද? 10යි. ඔච්චරයි.
දැන් තුලනය කරන්න තියෙන්නේ. මෙතන 45යි මෙතන 45යි එහෙනම් 15ක් ගියාම 30යි. සංසෝත මුදල් පාලන ගිණුමේ ශේෂය 30යි. ඒක දා ගන්නවා මෙතනට මුදල් පාලන ගිණුමේ සංශෝධිත ශේෂය 30යි. එකතු කරා 40ක්. ඒතර 70යි 70න් 80ක් ගියාම 70න් 80ක් අඩු කරාම 10 ඇරින. 10 ඇරින. 10 ඇරින. එහෙනම් උත්තරේ මේක. තාම සරලයි. ඕලල් මට්ටමේ ගාන නේද? A level කරන ළමයෙක්ට ඕලල් මට්ටමේ ගානක් දීලා තියෙන ලකුණු 5ක් දීලා. ලකුණු 5කට දීලා තියෙනවා. බෝනස් ප්‍රශ්නයක්. හැම පේපර් එකකම බෝනස් ප්‍රශ්නයක් තියෙනවා. ඊටාම පහසු ප්‍රශ්නයක් තියෙනවා. ඒ බෝනස් ප්‍රශ්න වලට හරියට උත්තර ලියලා ලකුණු ටික ගන්න ඕනේ. ඒ වගේම කාලය ඉතිරි කර ගන්නත් ඕනේ. ඒ ලකුණු 5 ගන්න විනාඩි 2ක් ඔන්න උඩරින් විනාඩි 3ක් යයි. ලකුණු 5 ගන්න විනාඩි 3ක් යයි උඩරින්. ලකුණු 5යි. ඒ වගේ ප්‍රශ්න වලින් වෙලාව ඉතිරි කර ගන්න ඕනේ. right 2013 A level paper එකට අපි යනවා. 2013 A level paper එකට. 2013 A level paper එක. ඒකේ තියෙන්නේ අපිට MCQ ප්‍රශ්න දෙකක් විතරයි. MCQ ප්‍රශ්න දෙකක් විතරයි. 2013 පේපර් පොතෙන් කරන කට්ටිය ඕනනම් පුළුවන් නම් ප්‍රශ්න අංක දාන්න. වඩා හොඳයි. ඒතර අනිත් අයටත් ඕනනම් බලා ගන්න පුළුවන්. පේපර් පොතෙන් කරන අය පේපර් පොතේ අංකය ඒ කියන්නේ 2013 මේ ප්‍රශ්න දෙක අංක දන්නවනේ chat එකට දාන්න. ඒතර මට කියන්න පුළුවන්. නැත්නම් මට හොය ඉන්න කිව්වොත් එහෙම මට වෙලාව යනවා. හරිද? right. අපි යමු 2013 A level ප්‍රශ්නාංක ටික. මේකේ ප්‍රශ්න 2013 A level ප්‍රශ්නාංක 8යි 9යි. ප්‍රශ්නාංක 8 9. මේකෙත් 8 9 තමයි තියෙන්නේ. අහඹු සිදුවීම. ඒ කියන්නේ 2013 A level පේපරේ ප්‍රශ්නාංක 8 9 විදිහට තියෙන්නේ මේක. මේකෙත් තියෙන්නේ 8 9 විදිහට තමයි තියෙන්නේ. හරිද? ඒක අහඹු සිදුවීම. right. 2013 මාර්තු හා පෙබරවාරි මාස තුලදී තැන්පත් කළ චෙක්පත් හා නිකුත් කළ චෙක්පත් වල සාරාංශයක් පහත පරිදි දීලා තියෙනවා. මාර්තු මාසයේ පෙබරවාරි මාසයේ තැන්පත් කළ චෙක්පත් තියෙනවා, නිකුත් කළ චෙක්පත් තියෙනවා. right. එතකොට විස්තර දීලා තියෙනවා 3:31ටයි 2:28ටයි තොරතුරු දීලා තියෙනවා. එතකොට බලන්න චෙක්පත් තැන්පත්තු උපලබ්ධි වීම තියෙනවා. ගෙවූ චෙක්පත් ඉදිරිපත් ඒ කියන්නේ ගෙවීම සඳහා ඉදිරිපත් කළ චෙක්පත් තියෙනවා. බැංකුවට ඍජුවම කරන ලද පොලි ආදායම තියෙනවා. බැංකු ගාස්තු තියෙනවා. බැංකු ගිණුමේ ශේෂය පොලි ආදායම හා බැංකු ගාස්තු ගැලපීමට පෙර පොලි ආදායම හා බැංකු ගාස්තු ගැලපීමට පෙර බැංකු ගිණුමේ ශේෂය කියන්නේ අපේ ව්‍යාපාරයේ පැත්තෙන් මුදල් ඒ කියන්නේ බැංකු ගිණුමේ ශේෂය තමයි තියෙන්නේ. එන මුදල් පාලන ගිණුමේ ශේෂය. බැංකු ප්‍රකාශය අනුව ශේෂය දීලා තියෙනවා. පෙබරවාරි මාසයේ තුලදී ගෙවීමට ඉදිරිපත් නොකළ චෙක්පත් මාර්තු මාසයේදී ගෙවීම ඉදිරිපත් කර ඇත. يعني පෙබරවාරි මාසයේ තිබිච්ච ඉදිරිපත් නොවුණු චෙක්පත් සියල්ල මාර්තු මාසයේ ගෙවන්න ඉදිරිපත් වෙලා තියෙනවා. right. මේ ඇවිල්ලා ආරම්භක ශේෂ අසමාන අවස්ථාවේ ගාණ. ආරම්භක ශේෂ සමාන අවස්ථාවේ කියන්නේ බැංකු සුසුම් ප්‍රකාශ හදනකොට ආරම්භක ශේෂ සමානයි. ඒතර ගිය මාසෙන් මේ මාසෙට දේවල් එන්න පුළුවන්. ඒවා තමයි මේ අහන්නේ. අපෙන් අහනවා 2.28 දින බැංකු ගිණුමේ සංසෝත ශේෂය කොච්චරද කියලා අහනවා. 2.28. 2.28ට එනම් මුදල් පාලන ගිණුමේ ශේෂය මුදල් පාලන සංසෝත මුදල් පාලන පෙබරවාරි 28ට. ඒතර පෙබරවාරි 28ට දැනට ශේෂය තියෙන්නේ කීයද? දැනට තියෙනවා ශේෂය 100ක්. පෙබරවාරි 28ට දැනට ශේෂය තියෙනවා 100ක්. දැනට තියෙනවා ශේෂය 100ක්. ඒතර පෙබරවාරි මාසයේ අපිට බැංකු ගාස්තු බැංකු පොලිය කොච්චරක් හම්බෙලා තියෙනවද? 50ක් හම්බෙලා තියෙනවා. ඒ 50 මෙතනට හර. පෙබරවාරි මාසයේ බැංකු පොලිය 50ක් හම්බෙලා තියෙනවා. බැංකු ගාස්තු 5ක් බැර වෙන්න ඕනේ. 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 එතකොට කීයද ශේෂය එන්නේ? ඔච්චරයි. ඉතාම සරලයි. 150යි 150යි 5ක් ගියාම 145යි ශේෂය.
එහෙනම් පෙබරවාරි 28 දිනට ශේෂය බැංකු පාලන ගිණුමේ ශේෂය මුදල් පාලන ගිණුමේ ශේෂය 145යි. උත්තරේ බලන්න උත්තරාංක 1. උත්තරාංක 1. ප්‍රශ්නාංක 8 හරිම ලේසි. ප්‍රශ්නාංක 9 3.31 දිනට බැංකු ප්‍රකාශනයේ ශේෂය කොපමණද? 3.28 දිනට බැංකු ප්‍රකාශනයේ ශේෂය අහන්නේ. හරි 3.28 දිනට බැංකු ප්‍රකාශනයේ ශේෂය ගන්නකොට ඔයාට පහසුවෙන් ගන්න පුළුවන්. බැංකු ගිණුමේ ශේෂයකින් අපිට අපි ගමු මේ විදිහට. මාර්තු ක්‍රම කිහිපයක් තමයි ලේසි ක්‍රමයක් කියලා දෙන්න. මාර්තු සංසෝත්ත මුදල් පාලන ගිණුම ගත්තනම් මාර්තු වල ශේෂය කොච්චරක් තිබිලා තියෙන්නේ? අපිට බැංකු ගිණුමේ ශේෂය දෙනවා මාර්තු වල ව්‍යාපාරයේ මුදල් පාලන ගිණුමේ ශේෂය 395යි. මේ 395ට එකතු වෙන්න ඕනේ මොනවද? බැංකු ගාස්තුවක් තියෙනවා ඒක බැර වෙන්න ඕනේ. බැංකු ගාස්තු බැර වෙනවා 10ක්. ඍජු ප්‍රේෂණ මොකුත් නැහැ මේකේ ඍජු ප්‍රේෂණ නැහැ. එහෙනම් සංසෝත්ත මුදල් ශේෂය කීය දෙන්නේ නැත්තේ මාර්තු වල? මාර්තු මාසයේ අපිට එන්නේ නැත්තේ 395න් 10ක් ගියාම 385යි. එහෙනම් මාර්තු මාසයේ සැසඳුම් ප්‍රකාශය ගැහුවා නම් බැංකු සැසඳුම් ප්‍රකාශය මාර්තු ගැහුවා නම් සංසෝත්ත මුදල් පාලන ගිණුමේ ශේෂය කීයද? 385යි. සංසෝත්ත මුදල් පාලන ගිණුමේ ශේෂය 385යි. මේ 385ට එකතු කිරීම කරනවා අඩු කිරීම කරනවා. මොනවද එකතු කරන අඩු කිරීම කරන දේවල්? ඉදිරිපත් නොවුණු චෙක්පත් සහ උපලබ්ධි නොවුණු චෙක්පත්. දැන් අපි ගාව තියෙනවා මාර්තු මාසයේ ඔක්කොම තියෙනවා 1000ක්. මාර්තු මාසයේ තැන්පත් කළ චෙක්පත් තියෙනවා කීයද? 1000ක්. ඒ තැන්පත් කළ චෙක්පත් වලින් ගන්න මට ඉස්සෙල්ලාම කියන්න පෙබරවාරි මාසයේ තැන්පත් කළේවෙන් උපලබ්ධි නොවුණු චෙක්පත් තියෙනවද? පෙබරවාරි මාසයේ තැන්පත් කළ චෙක්පත් වලින් උපලබ්ධි නොවුණු චෙක්පත් තියෙනවද? නැහැ. පෙබරවාරි මාසේ තැන්පත් කළේ 900යි. චෙක්පත් තැන්පත් උපලබ්ධි වීමත් 900යි. ඒතර උපලබ්ධි නොවුණු චෙක්පත් නැහැ පෙබරවාරි. ඒතර පෙබරවාරි වලින් මේ මාසෙට මුකුත් එන්නේ නැහැ. මාර්තු මාසෙට එන්නේ නැහැ. පෙබරවාරි මාසයේ උපලබ්ධි නොවුණු චෙක්පත් මුකුත් ඉතිරිලා නැත්නම් පෙබරවාරි මාසෙන් මාර්තු මාසෙට දෙයක් නැහැ නේ. එහෙනම් අපි මාර්තු මාසයේ බැංකුවට 1000ක් දාලා තිනවා තැන්පතු. ඒ 1000න් කොච්චරක් උපලබ්ධි වෙලාද? 750ක් උපලබ්ධි වෙලා. එහෙනම් තව දුරටත් උපලබ්ධි නොවුණු චෙක්පත් තියෙනවා 250. ඒ 250 මෙතනින් අඩු කරනවා. උපලබ්ධි නොවුණු චෙක්පත් 250යි. උපලබ්ධි නොවුණු චෙක්පත් 250යි. ඊට පස්සේ නිකුත් කළ චෙක්පත්. පෙබරවාරි මාසේ නිකුත් කරපු චෙක්පත් 600ක් තිබ්බ ව්‍යාපාරයේ. නමුත් වාණිජ බැංකුව පෙබරවාරි කොච්චරද කරලා තියෙන්නේ? 500යි. එතන ගෙවන්න ඉදිරිපත් නොවුණු චෙක්පත් කීයක් තියෙනවද? 100ක් තියෙනවා. ගෙවන්න ඉදිරිපත් නොවුණු චෙක්පත් 100ක්. අපිට ගානේ අන්තිමේදී කිව්වා පෙබරවාරි මාසේ ඉදිරිපත් නොවුණු චෙක්පත් සියල්ල මාර්තු මාසේ ආවා කියලා. එහෙනම් මාර්තු මාසේ කීයක් චෙක්පත් බැංකුව ගෙවලා තියෙනවද? 600ක්. ඒ 600න් 100ක් මොන මාසේවද? පෙබරවාරි මාසේව. එහෙනම් මාර්තු මාසේ නිකුත් කළා මාර්තු මාසේම ගෙවපු චෙක්පත් කීය තියෙන්නේ 500යි. 600න් 100ක් ගිය මාසේවනේ. එහෙනම් 500යි. මාර්තු මාසේ නිකුත් කරපු චෙක්පත් ඔක්කොම ප්‍රමාණය කීයද? 750යි. 750න් 500යි ආවේ. එහෙනම් තව 250ක් ඉදිරිපත් වෙලා නැහැ. එහෙනම් ඉදිරිපත් නොවුණු චෙක්පත් 250ක් තියෙනවා. ඉදිරිපත් නොවුණු චෙක්පත් 250ක් තියෙනවා. ඉදිරිපත් නොවුණු චෙක්පත් 250ක් තියෙනවා. හරිද? ඉදිරිපත් නොවුණු චෙක්පත් 250ක් තියෙනවා. හරි. එතකොට අපිට ගන්න පුළුවන් හරි නේද ළමයි? බැංකුවට ඉදිරිපත් කළ චෙක්පත් 600 නේ තියෙන්නේ. හරි. නිකුත් කළ චෙක්පත් 700යි. ඒතර 600 තුල 100ක් තියෙනවා පෙබරවාරි මාසෙන් ආපු එක අපි අයින් කරනවා. ඒක අයින් කරාම 500යි. මේ මාසෙ නිකුත් කරපු චෙක්පත් වලින් මේ මාසෙ කරලා තියෙන්නේ 500යි. ඒතර නිකුත් කළ චෙක්පත් 750 නම් 250ක් අපිට බැංකුවට තාම ගෙවලා නැහැ. එහෙනම් අපිට සුළු කරාම උත්තර එනවා කීයද? 250ක් එනවා. අපිට ගාණ කියන්නේ එහෙම නේද? පෙබරවාරි මාසයේ ගෙවෙන ඉදිරිපත් නොකළ චෙක්පත් මාර්තු මාසයේ ගෙවෙන ඉදිරිපත් කර ඇත කියලා කියන්නේ.
හරි. එහෙනම් හරි. 250 එකතු වුණාම 5යි 3 එකක් ඉතිරි 635යි. ඒ කියන්නේ 250ක් ගියාම නැවත එන්නේ 385මයි. ඒතර බැංකු ප්‍රකාශනව ශේෂය 385යි. උත්තරාංක කීයද? උත්තරාංක 4මයි. උත්තරාංක 4. උත්තරාංක 4. ඒ 385 තියෙන්නේ. උත්තරාංක 4. ප්‍රශ්නාංක 9ට උත්තරාංක 4 එන්නේ. right? ඒක හරිය නේද? ඒතර ඔයා දැනගන්න ඕනේ ඒකේ තිබුණ එකම දේ තිබුණේ පෙබරවාරි මාසේ ඉදිරිපත් නොවුණු චෙක්පත් 100ක් තිබුණා. ඒ 100 මාර්තු මාසේ ඉදිරිපත් වුණා නම් මාර්තු මාසේ ගෙවීම ඉදිරිපත් නොවුණු 600න් 100ක් අයින් කරන්න ඕනේ. ඒතර මාර්තු මාසේ නිකුත් කරපු ඒවා මාර්තු මාසෙම ගෙවන්න වෙලා තියෙන්නේ 500යි. හැබැයි මාර්තු මාසේ චෙක්පත් 250 මාර්තු මාසේ චෙක්පත් 250 නිකුත් කරලා තිබුණා. එහෙනම් ඉදිරිපත් නොවුණු චෙක්පත් තියෙන්නේ කීයද? 250යි. ඒක තමයි මේ දැම්මේ. ඒක දැනගත්තා නම් ඔයාට මේක කරගන්න හරි පහසුයි. හරිම පහසුයි. හරිද දරුවනේ? එතකොට 2013 A level පේපරේ තිබුණේ මේ ප්‍රශ්නේ විතරයි. 2013 A level අවුරුද්දේ ප්‍රශ්න දෙකයි තියෙන්නේ. ඒ ප්‍රශ්න දෙක අපි සාකච්ඡා කරා. හරිද? ටග්ගල කියන්නේ. හරි. දරුවනේ අපි යමු ඊළඟ කොටසට. අපි යමු ඊළඟ කොටසට. 2014 2014 පේපරේ ඇවිල්ලා තියෙන එක ප්‍රශ්නයයි. 2014 පේපරේ ඇවිල්ලා තියෙන එක ප්‍රශ්නයයි බැංකු සිදුවීම් වල. මොනවද කියන්නේ? 2014 A level පේපරේ ප්‍රශ්නය. ප්‍රශ්නාංකය තියෙනවා නම් දාන්න. 2014 පේපරේ ප්‍රශ්නාංකය ඔයාගාව තියෙනවා නම් දාන්න. දැන් ළමයි දැම්ම 34 කියලා. 34 වෙනි ප්‍රශ්නේට තමයි මේ තියෙන්නේ. 2014 A level පේපරේ 34 වෙනි ප්‍රශ්නේ තමයි මේ තියෙන්නේ. right? හරි. අපිට කියනවා 3.31 දිනට ආයතනයක බැංකු ගිණුමේ ශේෂය 680ක් විය. නමුත් ඒ දිනට බැංකු ප්‍රකාශයේ ශේෂය සමග එකඟ නොවිය. වෙනසට හේතු පහක් දැක්වේ. අපෙන් අහන්නේ මොකද්ද? ඊටාම සරල මට්ටමේ පොඩි ළමයිට කිව්වත් O level කොමර්ස් කරන ළමයෙක්ට කිව්වත් මේවට ලකු කියයි. සමහරවිට ඒ ළමයි hina වෙයි. අයියෝ අයියලා මේවද කරන්නේ කියලා. නේද? ඊටාම සරල මට්ටමේ ප්‍රශ්නයක්. හරිද? බැංකු ගිණුමේ ශේෂය ආයතනයේ මුදල් පාලන ගිණුමේ ශේෂය තියෙනවා 680යි. මුදල් පාලන ගිණුමේ ශේෂය 680යි. ස්ථාවර නියෝග 10ක් කරලා තියෙනවා. ස්ථාවර නියෝග 10 බැර කරනවා. ස්ථාවර නියෝග 10 බැර කරනවා. උපලබ්ධි නුණු චෙක්පත් තියෙනවලු. එහෙනම් උපලබ්ධි නුණු චෙක්පත් අඩු වෙනවා 40ක්. අපෙන් අහනවා බැංකු ප්‍රකාශනව ශේෂය. එහෙනම් අපි සංශෝධන මුදල් පාලන ගිණුමේ ශේෂය 670යි නේ. 670යි. ඒ 670 මෙතන දැම්මහම එකෙන් 40ක් අඩු වුණාම 630යි. එහෙනම් බැංකු ප්‍රකාශනව ශේෂය 630යි. උත්තරය 630යි. බැංකු ප්‍රකාශනව ශේෂය 630යි. අයන්නට උත්තරය 630. 6,30,000 630 කියලා නැපන 6,30,000 දහස් වලින් උත්තරය හදලා දහස් වලින් ලියන්න එපා. එහෙනම් දහස් කියලා ලියන්න ඕනේ. 6,30,000 6,30,000යි. ආයන්න මූල තත්ත්ව විස්තරය දක්වන්න ඕන බැංකු ශේෂය. මූල තත්ත්ව විස්තරය දාන්න ඕනේ සංශෝධන මුදල් පාලන ගිණුමේ අවසන් ශේෂය. මූල තත්ත්ව විස්තරය දාන්නේ සංශෝධන මුදල් පාලන ගිණුමේ අවසන් ශේෂය. කියන්නේ 670 6,70,000යි. සංශෝධන මුදල් පාලන ගිණුමේ දාන්නේ 6,70,000. ඉතාම සරලයි. නිකන් ලකුණු 4ක් නේද? ඉතාම සරල ප්‍රශ්නයක්. 2015 A level 2015 A level ප්‍රශ්න පත්‍රය ගන්න. 2015 A level ප්‍රශ්න පත්‍රය අරගෙන 2015 A level ප්‍රශ්න පත්‍රය අරගෙන මේ ප්‍රශ්නාංක කීයද? පේපර් පොතෙන් කරපු එකකින් දාන්නට ගල ප්‍රශ්නාංක කීයද කියලා. 2015 අවුරුද්දේ ප්‍රශ්නාංක 35. 2015 පේපරේ ප්‍රශ්නාංක 35.
right එහෙනම් බලමු අපි 2015 ප්‍රශ්න අංක 35ට උත්තරේ බලමු. ව්‍යාපාරයක් 2015 3.31 දිනෙන් බැංකු ගිණුමේ ශේෂය එහි බැංකු ප්‍රකාශ ශේෂයට වඩා වැඩි විය. මුදල් පාලන ගිණුමේ ශේෂය බැංකු ප්‍රකාශයට වඩා වැඩි වෙලා. කියන්නේ මුදල් පාලන ගිණුමේ ශේෂය තමයි වැඩි ඈ. බැංකු පාලන ගිණුමෙහි හෝ බැංකු ප්‍රකාශයේ වැරදි නොතිබුණු බව උපකල්පනය කරන්න. ව්‍යාපාරයේ බැංකු ගිණුමෙහි තිබුණ හැලු වැරදි බැංකු ප්‍රකාශනයේත් වැරදි තිබුණේ නැහැලු. මෙම වෙනසට හේතු විය හැකි කරුණු දෙකක්. දැන් කාගේද ශේෂය වැඩි? ව්‍යාපාරයේ පොත්වල තමයි ශේෂය වැඩි. ව්‍යාපාරයේ පොත්වල ශේෂය වැඩි. ව්‍යාපාරයේ පොත්වල ශේෂය වැඩි වෙන්න හේතු මොනවද? බැංකු ගාස්තු තියෙන්න පුළුවන්. වාර්තා නොවු බැංකු ගාස්තු, වාර්තා නොවු චෙක් පොත් ගාස්තු, තැන්පත් කළ උපලබ්ධ චෙක් පත් අගරු වීම, තැන්පත් කළ චෙක් පත් අගරු වීම, තැන්පත් කළ චෙක් පත් අගරු වීම. ලියලා තියෙන්නේ ස්ථාවර නියෝග ගෙවීම, ස්ථාවර නියෝග ගෙවීම, බැංකු ගාස්තු, අයිරා පොලි. හරිද? ඒ වගේම තැන්පත් කළ චෙක් පත් අගරු වීම කියන්න පුළුවන්. තැන්පත් කළ නමුත් අගරු චෙක් පත්, ඒ වගේම උපලබ්ධි නොවුණු චෙක් පත්. උපලබ්ධි නොවුණු චෙක් පත් ගන්නත් පුළුවන්. ඒ කියන්නේ අපි දැන්කොට දැම්මා අපේ මුදල් පාලන විශේෂය වැඩි. නමුත් වාණිජ බැංකු විශේෂය අඩුයි. උපලබ්ධි නොවුණු චෙක් පත්. ඔය කියන කරුණු කාරණා වලින් දෙකක් දෙලා තිබුණා ලකුණු හම්බ වෙනවා. ඊටම සරලයි. 2016 A level ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අංක කීයද? 2016 A level ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අංක කීයද මේ ප්‍රශ්න අංකය? 36ලු. ප්‍රශ්න අංක 36ලු. 2016 A level ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අංක 36. අපේ ටියුට් එක ගන්න නම් 12 වෙනි ප්‍රශ්නේ. අපේ ටියුට් එක ගන්න නම් 12 වෙනි ප්‍රශ්නේ. right. මොනවද කියන්නේ මෙයා? 2016 3.31 දිනට සමාගමේ බැංකු ශේෂය 450ක් විය. එය දිනට බැංකු ප්‍රකාශනයේ ශේෂය සමග එකඟ නොවිය. මෙම ශේෂය සැසඳීමේදී පහළ දෑ හෙළිදරව් විය. මොනවද? right. අපෙන් ඉල්ලන්නේ සංස්ථෝත්ත බැංකු ශේෂය ඉල්ලනවා, බැංකු ප්‍රකාශනයේ ශේෂය ඉල්ලනවා. right. එහෙනම් අපි කටුවට ටක් ගාලා ගහ ගන්නවා මුදල් පාලන ගිණුම. සංසෝත්ත මුදල් පාලන ගිණුම ගත්තා. ඒකේ ශේෂය තියෙනවා 450ක්. බැංකු ප්‍රකාශයක් කටුවට ගහගත්තා. බලමු අපි බැංකු ප්‍රකාශයේ ශේෂය කීයක් එයිද කියලා. මේවා කටුවට ගහ ගන්න තියෙන්නේ. ණය ගැතියකු 80ක් බැංකුවේ තැන්පත් කරලා. එහෙනම් සංසෝත්ත මුදල් පාලන හර වෙන්නේ 80ක්. බැංකුව විසින් ස්ථාවර නියෝග ගෙවලා නම් ඒක 40 බැර වෙන්න ඕන. බැංකුවේ තැන්පත් කළ 60ක් අගරු වෙලා. තැන්පත් කළ චෙක්පත් අගරු. තැන්පත් කරද්දී මුදල් පාලන හරණය කරන්නේ ඒක අගරු වෙලා නම් මුදල් පාලන බැර කරන්න ඕනේ. අගරු 60 බැර කරන්න ඕනේ. තැන්පත් කළ කරන ලද 20000ක චෙක්පත් උපලබ්ධි වෙලා නැහැ. උපලබ්ධි වෙලා නැත්නම් මුදල් ශේෂය වැඩි. ඒ නිසා මොකද ගන්න? අඩු කරනවා. උපලබ්ධි නොවුණු චෙක්පත් 20 අඩු කරනවා. 30000ක නිකුත් කළ චෙක්පත් තාම ගෙවන්න ඉදිරිපත් වෙලා නැහැලු. එහෙනම් ඒක ඉදිරිපත් නොවුණු චෙක්පත් 30 එකතු වෙනවා. එච්චරයි. තාම සරලයි. මේක O level ළමයට දුන්නා නම් එයාත් හදනවා. 530යි 530යි 100ක් අඩු වුණාම 430යි. සංසෝත්ත මුදල් පාලන ගිණුමේ ශේෂය බැංකු ගිණුමේ ශේෂය කියන්නේ ව්‍යාපාරයේ පැත්තෙන් ශේෂය කියෙන්නේ මුදල් පාලන ගිණුමේ ශේෂය 430යි. ඒ 430 මෙතන දැම්මට පස්සේ 30ක් එකතු වුණාම 460යි. එකෙන් 20ක් අඩු වුණාම 440යි. එහෙනම් බැංකු ප්‍රකාශයේ ශේෂය 440යි. බැංකු ප්‍රකාශයේ ශේෂය 440යි. 4,40,000යි. 4,40,000යි. මුදල් පාලන ගිණුමේ ශේෂය 4,30,000යි. ඒ 2016 පේපරේ 2017 අවුරුද්ද 2017 අවුරුද්දේ ප්‍රශ්න දෙකක් ඇහිලා තියෙනවා MCQ පේපරේ. මොකක්ද මේ ප්‍රශ්න දෙක? දැන් සමහර ළමයි print out ගන්නතෝ පේපර් පොතෙන් කරපු දරුවෝ ඉන්නවා. PDF එකකින් ගාන බලලා ටක් ගාලා පේපර් පොතට ගිහිල්ලා පේපර් පොතෙන් ගත්ත කට්ටිය ඉන්නවා. මට ප්‍රශ්න දෙක දාන්න. 2017 අවුරුද්දේ මේ ප්‍රශ්න දෙක
2017 අවුරුද්දේ මේ ප්‍රශ්න දෙක 2017 අවුරුද්දේ මේ ප්‍රශ්න දෙක කියන්නේ 9 සහ 10 නේද? 9 සහ 10. 9 වෙනි ප්‍රශ්නය සහ 10 වෙනි ප්‍රශ්නය තමයි 2017 A level ප්‍රශ්න පත්‍රයේ. A level ප්‍රශ්න පත්‍රයේ 9 වෙනි ප්‍රශ්නය සහ 10 වෙනි ප්‍රශ්නය. 9 වෙනි ප්‍රශ්නය සහ 10 වෙනි ප්‍රශ්නය. right. යමු ඉදිරියට. ව්‍යාපාරයේ බැංකු ජංගම ගිණුම ආශ්‍රයෙන් එහි සියලුම මුදල් ගනුදෙනු සිදු කරනු ලබයි. ගිණුම් පොත්වල අනුව 2017 මාර්තු මාසයේ මුදල් ගනුදෙනු සාරාංශය. ව්‍යාපාරයේ මුදල් ගනුදෙනු වල සාරාංශය දීලා තියෙනවා. මුදල් ශේෂය දීලා තියෙනවා මාසේ මුල් දවසට මාර්තු 1 වෙනිදාට. ආයි මාර්තු මාසයේ ලැබීම් ජර්නල එකතුව තියෙනවලු 1200යි, ගෙවීම් ජර්නලේ 900යිලු. බැංකු ප්‍රකාශයේ සාරාංශය තියෙනවා. බැංකු ප්‍රකාශයේ ආරම්භක ශේෂය 100යි, උපලබ්ධ චෙක්පත් 1000යි, උපලබ්ධ ගෙවන චෙක්පත් 750යි. ඒතර උපලබ්ධ කියන්නේ ඉදිරිපත් නොවුණු චෙක්පත්, උපලබ්ධ නොවුණු චෙක්පත් තියෙනවා. බැංකුවට කරන ලද ස්ථාවර තැන්පතු පොලිය, ඍජු ප්‍රේෂණය, ස්ථාවර නියෝග. ස්ථාවර තැන්පතු පොලිය සහ ස්ථාවර නියෝග ගෙවීම් පොත්වල සටහන් කරන්නේ බැංකු ප්‍රකාශය ආවම. ඒ කියන්නේ අර ස්ථාවර තැන්පතු පොලියයි ස්ථාවර නියෝග ගෙවිනු දාන්නේ බැංකු ප්‍රකාශය ආවම. ඒ කියන්නේ අර ලැබීම් ජර්නලයේ ගෙවීම් ජර්නලයේ ඒවා වාර්තා වෙලා නැහැ. alright. එහෙනම් අපි අපෙන් අහනවා සංසෝත මුදල් පාලන කිරීමේ ශේෂය ඉතාම සරලයි. සංසෝත මුදල් පාලන කිරීමේ ශේෂය කියදෙන්නේ. ඒතකොට දැනට ආරම්භක ශේෂය වෙන්නේ ශේෂය වෙන්නේ 100ට එකතු කරනවා. ලැබීම් ජර්නල 1200 900 අඩු කරනවා. 100 1200 1300 900ක් ගියාම 400යි. එහෙනම් අපේ සංසෝත මුදල් පාලන කිරීමේ ආරම්භක ශේෂය වෙන්නේ 400යි. ඒකට එකතු කරනවා ඍජු ප්‍රේෂණ කීයක් තිබ්බා 200යි. ස්ථාවර නියෝග 50 බැර කරනවා. එතකොට එන්නේ 600යි 550ක් එනවා ශේෂය. සංසෝත මුදල් පාලන කිරීමේ ශේෂය 550යි. උත්තරේ කීයද? උත්තරංක 5. සංසෝත මුදල් පාලන කිරීමේ ශේෂය 550යි. ඊට පස්සේ අහන්නේ මාර්තු මාසයේ මුදල් ගනුදෙනු සම්බන්ධව පහත කුමන ප්‍රකාශය නිවැරදි කියලා අහනවා. මේ කියන ප්‍රකාශ වලින් මොකද්ද නිවැරදි ප්‍රකාශය කියලා අහනවා. නිවැරදි ප්‍රකාශය. බලමු. නිවැරදි ප්‍රකාශය. බලන්න මොකෙන්ද නිවැරදි ප්‍රකාශය කියලා. නිවැරදි ප්‍රකාශය 2017 මාර්තු මාසයේ මුළු මුදල් ලැබීම් 1400ක් වේ. මුළු මුදල් ලැබීම් මුළු මුදල් ලැබීම් දැනට ලැබීම් ජර්නලේ 1200ක් තියෙනවා. 1200ට බැංකුවට ආපු 200ක් තිබ්බනේ. ඒතර ඔක්කොම කීයද? 1200 200 1400 ඔක්කොම ලැබීම් 1400 තමයි. ඒ හරි. ඒ නිවැරදි. B එක මුළු මුදල් ගෙවීම් 950යිලු. බලන්න ගෙවීම් ජර්නලේ 900ක් තියෙනවා. ස්ථාවර නියෝග 50ක් තියෙනවා. එහෙනම් ඔක්කොම 950 තමයි. B හරි. ඊළඟට 3.31 දිනට උපලබ්ධි නොවුණු චෙක්පත් 200යි. උපලබ්ධි නොවුණු චෙක්පත්. අපි බැංකුවට කීයක් දැම්මද? 1200ක් දැම්මා. නමුත් වාණිජ බැංකුවේ සටහන්ලා තියෙන්නේ 1000යි. ඒ කියන්නේ තාමත් උපලබ්ධි නොවුණු චෙක්පත් 200ක් තමයි තියෙන්නේ. කියන්නේ අපි 1200ක් දාලා වාණිජ බැංකුවට 1000යි වැටුනේ. එහෙනම් උපලබ්ධි නොවුණු චෙක්පත් 200යි. C හරි. ඊළඟට D ගෙවීම ඉදිරිපත් නොවුණු චෙක්පත් 150යිලු. බලන්න අපි නිකුත් කරා චෙක්පත් 900ක්. නමුත් වාණිජ බැංකුව නිකුත් කරලා තියෙන්නේ 750යි. තව කීයක් බැංකුවට එන්න ඕනද? 150ක් එන්න ඕනේ. එහෙනම් D හරි. ඒ කියන්නේ ප්‍රකාශ හතරම හරි. එහෙනම් උත්තර මොකද්ද? උත්තරංක 5. උත්තරංක 5. උත්තරංක 5. right. බැංකු සෙසුතුම් වලට දාලා අන්තිම ප්‍රශ්නේ 2019 පේපරේ. 2019 පේපරේ බැංකු සෙසුතුම් ප්‍රශ්නය මේ ඇවිල්ලා තියෙන්නේ ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාරත් මේක ඇතුලේ තියෙනවා. ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර කොටසකුත් මේක ඇතුලේ තියෙනවා. අපි මේක කරමුනේ කමන්නේ නැණි. මම මේක බැංකු සෙසුතුම් වලට දානවද ලාභ අරමුණු කර නොගත් වලට දානවද කියලා කල්පනා කර ඉඳලා මේකට දාලා දැම්මා. මොකද ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර කරනකොට අපිට සති 4ක් විතර එනවා තව. එතකොට ඊට පස්සේනේ කරන්නේ. එතකොට මම මේක කළා දැම්ම. ඉතින් මෙතන ඉන්නේ හැමෝම ඒවල කරන්න ඉන්නද බද දරුවෝනේ. ඒ නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. right. 2019 මොකද්ද මේ ප්‍රශ්නේ?
ප්‍රශ්න අංකේ දාන්න. 2019 මේක අපි තියරි පන්තියේ සාකච්ඡා කරා මට මතක විදියට. තියරි පන්තියේ සාකච්ඡා කරා. ප්‍රශ්නාංක කො ප්‍රශ්නාංක දන්නේ ප්‍රශ්නාංකය කීයද? ප්‍රශ්නාංකය 4. 2019 වසරේ ඒතර 2018 බැංකු සැසඳුම් සම්බන්ධව මුකුත් ඇවිල්ලා තිබුණේ නැහැ. 2019 පේපරේ තමයි මේ කතා කරන්නේ. 2019 පේපරේ ප්‍රශ්නාංක 4. right බලමු. මාර්තු මාසයේ සඳහා පහත තොරතුරු සුවද ක්‍රීඩා සමාජය හා බැඳේ. මෙම ක්‍රීඩා සමාජයේ ලාභ අරමුණු තොරගින් පවත්වා ගනී. 2.28යි 3.31යි දීලා තියෙනවා. දේපල පිරිත හා උපකරණ ලැබිය යුතු සමාජික මුදල්, කලින් සමාජික මුදල්, බැංකුවේ ඇති මුදල්, සමුචිත මුදල් ශේෂ දීලා තියෙනවා. පහත ගනුදෙනු 3.31 දිනේ අවසන් මාසය තුලදී ක්‍රීඩා සමාජය වෙලා තියෙනවා. ක්‍රීඩා සමාජය වෙලා තියෙනවා මෙන්න මේ කියන ගනුදෙනු. සමාජික මුදල් 300ක් ලැබිනි. මේකෙන් 400ක් ලබන අවුරුද්දට හම්බ වෙලා තියෙන්නේ. හරිද? හරි. අපිට ඉල්ලන්නේ මොනවද? අපි මාසය සඳහා අවසන් මාස සඳහා මුදල් ගිණුම. බැංකු සැසඳුම් මාර්තු මාස සඳහා බැංකු සැසඳුම් ප්‍රකාශය. මුදල් ගිණුම ඉල්ලනවානේ. අපි මුදල් ගිණුමක් ගහන්න ඕනේ. මුදල් ගිණුම. ඊට පස්සේ බැංකු සැසඳුම් ප්‍රකාශය. බැංකු සැසඳුම් ප්‍රකාශය. ඊට පස්සේ අපිට අවශ්‍යයි සමිතියේ ආදායම් ප්‍රකාශය. සමිතියේ ආදායම් ප්‍රකාශය අවශ්‍යයි. ආදායම් ප්‍රකාශය. ආදායම් වියදම්. අවසාන වශයෙන් අතිරික්තය හරි ඌනතාවය හරි අතිරික්තය නැත්නම් වරණක් ඇතුලේ ඌනතාවය. ඊළඟට ඉල්ලන්නේ කලින් ලද සමාජික මුදල් සහ සමුචිත මුදල. බලමු. අපිට සමාජික මුදල් ගිණුමක් කොහොමත් අවශ්‍යයි. ඒ නිසා සමාජික මුදල් ගිණුම ගන්නවා. සමාජික මුදල්. සමාජික මුදල් ගිණුම. right. සමාජික මුදල් ගිණුමේ මාසය පටන් ගන්නකොට ආරම්භක ශේෂ තියෙනවා ඒක දාගමු. මාසය පටන් ගන්නකොට ලැබිය යුතු සමාජික මුදල් තියෙනවා 40ක් ශේෂය. ඊට පස්සේ කලින් ලද සමාජික මුදල් කියන්නේ සමාජික මුදල් ගිණුමේ ආරම්භක බැර ශේෂය 100යි. බැංකු ගිණුමේ ශේෂය දා ගන්නවා 80යි. මුදල් ගිණුමේ ශේෂය 80යි. සමුචිත මුදල් 820යි. සමුචිත මුදල් අවශ්‍ය වෙන්නේ පස්සේ. ඒතර අපි ආරම්භක සමුචිත අරමුදල 820යි. මේකට එකතු කරනවා අතිරික්තය. එතකොට අවසාන එක. අවසාන සමුචිත මුදල. බලමු අපි මොකද වෙන්නේ කියලා. මාසයේ ගනුදෙනු. සමාජික මුදල් 300ක් ලැබුණා. සමාජික මුදල් 300ක් ලැබුණා නම් මුදල් ගිණුමට හර වෙනවා 300යි. සමාජික මුදල් ගිණුමට බැර කරනවා මුදල් කියලා 300යි. එන්නේ 300 තියෙනවලු. ඒ 300 තියෙනවලු ලබන අවුරුද්දට ගෙවපු කීයක්ද? ලැබිය යුතු 40. මේ 40ක් ලැබිලා. මේ 40 يعني මාසෙ පටන් ගන්නකොට 40ක් ලැබෙන්න තියෙනවනේ. ඒ 40ක් ලැබිලාලු. එහෙනම් ඒ 40 ලැබුණාම බැර තමයි වෙන්න ඕනේ. ඒක හරියි. හැබැයි මේ 300 ලබන අප්‍රේල් වල ඊළඟ මාසෙට හම්බ වෙච්ච 70ක් තියෙනවලු. එහෙනම් මේ සමාජික මුදල් ගිණුමේ අවසාන වගකීම ශේෂය පාගේ 70යි ඊගේ 70යි. එයි කලින් ලද සමාජික මුදල්. ඒක අපිට වගකීම. මේ 300න් 70ක් ලබන මාසෙට නම් ඒක අපි වගකීමක්සේ දාන්න ඕනේ. එහෙනම් ශේෂය පාගේ කරා ඊගේ දැම්මා. එයි සමාජික මුදල් ගිණුමට හර කරලා කලින් ලද සමාජික මුදල් බැර කරනවා. ඒක අපිට වගකීමක්.
right. ඒතර ඒක හරි. අංක 2 මාසය තුල නව සමාජිකින් 14ක් ක්‍රීඩා සමාජයට ඇතුළත් වූ අතර ඉන් එක් අයෙකුගෙන් 10 බැගින් ඇතුළත් වීමේ ගාස්තුවක්. ඇතුළත් වීමේ ගාස්තුව 14ක් ආව නම් 14 වැඩි කිරීම 10 කියන්නේ 140ක් අපිට හම්බ වෙනවා. ඒක මුදල් ගිණුමට හර. ඇතුළත් වීමේ ගාස්තු 140 හර ඇතුළත් වීමේ ගාස්තු. ඒක අපිට ආදායමක්. සාමාන්‍යයෙන් ඇතුළත් වීමේ ගාස්තු ලද වසරේ ආදායමක්. මේක වෙන මොකුත් කියලා දිනවද? ඇතුළත් වීමේ ගාස්තු සම්බන්ධ වෙන මොකුත් කියලා නැති නිසා ලද ඇතුළත් වීමේ ගාස්තු වාර්තා කරන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. සාමාන්‍යයෙන් කරන්නේ ලද වසරේදී ආදායමක්සේ වාර්තා කරන එක. එහෙනම් ආදායම වල දානවා ඇතුළත් වීමේ ගාස්තු 140යි. ආදායම් ප්‍රකාශ දානවා ඇතුළත් වීමේ ගාස්තු 140යි. ඊළඟට යනවා අංක 3 2019 3:31 දිනට 300ක පිරිවැයකට කාර්යාල උපකරණ අපිට ගත්තලු. කාර්යාල උපකරණ ගන්නවලු 300ක. කාර්යාල උපකරණ 300ක අරගෙන එහෙනම් මුදල් ගිණුමට බැර වෙනවා. මුදල් ගිණුමට බැර වෙනවා කාර්යාල උපකරණ. මුදල් ගිණුමට බැර 300යි කාර්යාල උපකරණ වලට එකතු වෙනවා. කාර්යාල උපකරණ තුන දන්නේ අපි මූල දත්තස්ය හදන්න නැති නිසා. හරිද? ඊට පස්සේ එතකොට අපේ ආරම්භක ශේෂය තියෙනවානේ දීපල පිරිත හා උපකරණ 1000ක්. 1000 නෙවෙයි 800ක් තියෙනවානේ. ඒ 800ට 300 එකතු වෙන්න ඕනේ. පෙබරවාරි 28ට තියෙනවා 2:28ට තියෙනවා දීපල පිරිත හා උපකරණ 800ක්. ඒ 800ට උපකරණ ගත 300 එකතු වෙන්න. 800යි 300යි 1100යි. නමුත් අවසාන ශේෂය තියෙන්නේ 1000 නේද? එහෙනම් කොච්චරක් ගෙවිලාද? ෂේ වෙලාද? 100ක් ගෙවිලා. ඒක අපි මෙතන දාමු. ෂේ වියදම. දීපල පිරිත උපකරණ ෂය. දීපල පිරිත ෂය කීයද කියනවද? 100යි. ඒ කියපු දේ මම හිතනවා පැහැදිලි කියලා. දැන් පොඩි ළමයි නෙමෙයිනේ. විභාගයේ හෙට අනිද්දා ලියන්න ඉන්න බලාපොරොත්තු වෙන ළමයි. ආරම්භක ශේෂය 800ක් තිබුණා දීපල පිරිත හා උපකරණ. අලුතෙන් ගත්තා 300ක්. ඒතර 800යි 300යි 1100යි. නමුත් අවසාන ශේෂය අපිට දෙක තියෙන්නේ කීයද? 1000යි කියලා. ඒතර කීයක් ගෙවිලාද? 100ක් ගෙවිලා. 100ක් ගෙවිලා. ඊළඟට අංක 4 180ක් වැටුප් ගෙවන ලදී. 3:31 දිනට ගෙවිය යුතු වැටුප 30ක් තියෙනවලු. ඒ කියන්නේ 180ක් අපි වැටුප් ගෙවලා. වැටුප් ගෙවලා 180. එහෙනම් මුදල් ගිණුමට බැර කරනවා වැටුප් කියලා 180යි. නමුත් 3:31ට ගෙවන්න තියෙනවලු තව 30ක්. එහෙනම් අපේ වැටුප් වියදම කීයද එන්නේ? වැටුප් වියදම වෙන්නේ 180යි 30යි දෙක එකතුව ගන්න ඕනේ 210යි. වැටුප් වල වියදම 210ක් වෙනවා. ඇයි? වැටුප් 180ක් ගෙවුවාම මුදල් බැර තව 30ක් ගෙවන්න තියෙනවා. ඒක අපිට 30ත් එකතු වෙලා තමයි දාන්නේ වියදම. 210යි. සමස්ත වියදම 210යි. ඊළඟට ක්‍රීඩා සමාජයේ එහි සියලුම මුදල් ගනුදෙනු බැංකු ජංගම ගිණුමක් මගින් සිදු කරයි. අපි දන්නවා ඒක. ක්‍රීඩා සමාජයේ 2:28 දින මුදල් ශේෂය එදිනට බැංකු ප්‍රකාශ ශේෂ සමග එකඟ වුණාලු. කියන්නේ ආරම්භක ශේෂය සමානයිලු. ආරම්භක දින මුදල් ශේෂ තිබි 80යිනේ. බැංකුවේ තිබිලා තියෙන 80ම තමයි. ආරම්භක ශේෂ සමානයි. ගැටලුවක් නැහැ. කෙසේ වුවද 3:31 දිනට බැංකු ප්‍රකාශයේ ශේෂයේ දිනට මුදල් ගිණුමේ ශේෂ සමග එකඟ වුණේ නැහැලු. බැංකු ප්‍රකාශය අනුව මාර්තු මාසයේ 5ත ගනුදෙනු සිදු වී ඇත. බැංකු ප්‍රකාශය අනුව මාර්තු මාසයේ සිදු වෙච්ච දේවල්. උපලබ්ධිලා තියෙන චෙක් පත් ප්‍රමාණය 400යිලු. ගෙවීමට ඉදිරිපත් වෙලා තියෙන 350යිලු. බැංකුවට කෙලිම ලද පරිත්‍යාග 20යිලු. කාර්යාල කුලිය සඳහා ස්ථාවර නියෝගයක් තියෙනවලු 10ක්. ඒතර ස්ථාවර නියෝග දාන්නේ බැංකු ප්‍රකාශය ආවට පස්සෙලු. ඒතර පරිත්‍යාගය ඇතුළත් වීමේ ගාස්තුවයි එම මාසයේ ආදායමක්ලු. හරි අපිව දන්නවා. එහෙනම් බලන්න අපි කොච්චරක් බැංකුවේ දාලා දෙනවද මේ වෙද්දි? බැංකුවට 400යි උපලබ්ධිලා තියෙනවා. අපි බැංකුවට කීයක් දාලා දෙනවද මේ වෙද්දි? බැංකුවට දැම්මා 300යි 140යි ඔක්කොම දැම්මා 300යි 140 කියන්නේ 440ක් දැම්මා. 440ක් දැම්මට බැංකුවට වැටලා තියෙන කීයද 400යි. එහෙනම් තව කීයක් උපලබ්ධි වෙන්න තියෙනවද? 40ක් උපලබ්ධි වෙන්න තියෙනවා. ඒ කියන්නේ උපලබ්ධි වෙලා නැහැ. එහෙනම් උපලබ්ධි නොවුණු චෙක් පත් මෙතන දාන රින බැංකු ප්‍රකාශයේ උපලබ්ධි නොවුණු චෙක් පත් කියලා 40ක් ගන්නවා. ඒක පැහැදිලි ගත්ත විදිය අපි බැංකුවට දැම්මා 300යි 140යි 440ක් තියෙනවා. නමුත් බැංකුවට වැටලා තියෙන්නේ 400යි. 40ක් උපලබ්ධි වෙලා නැහැ. එහෙනම් උපලබ්ධි නොවුණු චෙක් පත් වල දැම්මා 40යි. ඊළඟට ගෙවීමට ඉදිරිපත් කළ චෙක් පත්. ගෙවීමට ඉදිරිපත් කළ චෙක් පත් තියෙන්නේ 350යි. අපි චෙක් පත් කීයක් නිකුත් කළා තියෙනවද? 300යි 180යි. ඔක්කොම 480ක්. ඔක්කොම චෙක් පත් 480ක් නිකුත් කළා තියෙනවා. නමුත් ගෙවන්න ඉදිරිපත් වෙලා තියෙන්නේ 350යි.
ඒ කියන්නේ තව කීයක් 480න් 350යි ගෙවන්න ඉදිරිපත් වෙලා තියෙන්නේ. එතන ඉදිරිපත් වෙලා නැහැ තව 130ක චෙක්පත්. එහෙනම් ඉදිරිපත් නොවුණු චෙක්පත් කියලා ඉදිරිපත් නොවුණු චෙක්පත් කීයක් තියෙනවද? ඉදිරිපත් නොවුණු චෙක්පත් අපිට එනවා 130ක්. එහෙනම් 130 ඉදිරිපත් නොවුණු චෙක්පත් 130යි. ඊට පස්සේ අපිට කියනවා බැංකුවල ලද පරිත්‍යාග එහෙනම් බැංකුවට හර කරන්න ඕනේ. එහෙනම් හර කරන්න පරිත්‍යාග කියලා 20යි. ඒක අපිට ආදායම පරිත්‍යාග 20 සමාජික මුදල් ඒ කියන්නේ ආදායම් ප්‍රකාශයේ ආදායම් වල දානවා පරිත්‍යාග 20යි. ඊට පස්සේ කුලිය ගෙවලා තිනවා 10ක්. ඒක බැර කරනවා. කුලිය. ඒක දාලත් නැහැ. එහෙනම් මුදල් ගිණුම බැර කරලා 10යි. ඒක වියදම් වලට දානවා කුලිය 10යි. ඔච්චරයි. උත්තර ටිකත් ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් අපිට ගන්න පුළුවන් මුදල් ගිණීමේ ශේෂය. මුදල් ගිණීමේ ශේෂය කියලා එතනින්. මුදල් ගිණීමේ ශේෂය 80යි 440යි 20යි 540යි 540න් අඩු වෙනවා 480යි 10යි. එතකොට 50යි එන්නේ ශේෂය. මුදල් ශේෂය 50යි. මුදල් ශේෂය 50යි. ඒතර මෙතන දානවා සංසෝත්ත මුදල් ශේෂය 50 දැම්මට පස්සේ 130ක් එකතු වුණාම 180යි 40ක් අඩු වුණාම 140යි. එහෙනම් බැංකු ප්‍රකාශය අනුව ශේෂය 140යි. සමාජික මුදල් වල ආදායම ගන්න. සමාජික මුදල් අපිට ලැබිය යුතු සමාජික මුදල් අපිට ගානේ අන්තිමේදී කියනවා 20ක් තියෙනවා කියලා මාර්තු 31ට. එහෙනම් ශේෂය පාගේ 20ක් නෙමෙයි 60ක්. මාර්තු 31ට ලැබිය යුතු සමාජික මුදල් 60ක් තියෙනවා කියලා ගානේ කිව්වා. එහෙනම් 60ක් ශේෂය පාගේ සමාජික මුදල් ගිණීමේ ශේෂය ඊගේ 60යි. දැන් මේ ගිණුම් තුනේ කරලා ගන්න පුළුවන්. 460යි බිංදුවයි නැහැ. 5 එකක් ඉතිරි 3යි 350යි. ආදායම් ප්‍රකාශයට කීයද දෙවන්නේ 350යි සමාජික මුදල්. එහෙනම් සමාජික මුදල් කියලා 350යි. එහෙනම් මුළු ආදායම කීයක් වෙනවද? මුළු ආදායම වෙනවා 510යි. මුළු වියදම වෙනවා 320යි. ඒ අනුව අතිරික්ත එනවා 190යි. 190ක අතිරික්තයක් එනවා. ඒ අතිරික්තය ආරම්භක සමුච්චිත අරමුදලට එකතු කරනවා 190යි. ඒ අනුව අවසාන සමුච්චිත අරමුදල එනවා 0.1ක් ඉතිරි 1010යි. අවසාන සමුච්චිත අරමුදල 1010යි. අවසාන සමුච්චිත අරමුදල 1010යි. තාම සරලයි. සමාජික මුදල් ගාණක් එක්ක ඇවිල්ලා තියෙන්නේ බැංකු සස්තුම් ප්‍රකාශයේ ඉතා සරල මට්ටමේ ගාණ. හරි. මම හිතනවා ඒ කොටස අවසానයි කියලා. හරිද ළමයිනේ? ඒතර බැංකු සැසඳුම් වලට අදාළව මේ කියන ප්‍රශ්න ටික තමයි අපිට පසුගිය විභාග ප්‍රශ්නවල දැකිය හැකි වන්නේ. ඔන්න ඔය කියන ප්‍රශ්න ටික. ඒ ටික අපි කතා කරා. right. අපි ටිකක් කතා කරා මුදල් සමීකරණ පාඩමෙන් ගිණුම් කරන සමීකරණ පාඩමෙනුත් අපි බැංකු සැසඳුම් ප්‍රකාශ ගණන් කිහිපයක් කතා කරානේ. ඒතර බැංකු සැසඳුම් එන්න පුළුවන්. කියන්නේ බැංකු සැසඳුම් කියලා වෙනම ගාණක් වර්තමාන වෙනකොට ගොඩක් වෙලාට එනවා අඩුයි. ඒ එන්නේ ගොඩක් වෙලාට සමීකරණ ගානට නැත්තම් ඔය වගේ හවුල් ව්‍යාපාර ගානක් ඇතුළට හරි මොකක් හරි වෙන ගානක් ඇතුළකට ඔබලා ගැළපිල්ලක් විතර තමයි ගොඩක් වෙලාවට දෙන්න උත්සාහ කරන්නේ. වෙනම දුන්නොත් ටිකක් අමාරු ගානක් වෙන්න දෙයි. අර කොහොම කරත් අපිට බැංකු සැසඳුම් ගාන ගොඩ දා ගන්න පුළුවන්. right. මම විනාඩි 10ක පොඩි බ්‍රේක් එකක් දෙනවා. විනාඩි 10ක. හරිද? ඔය ලින්ක් එකෙන්ම ආයි එන්න අපි විනාඩි 10ක පොඩි බ්‍රේක් එකක්. ඒ කියන්නේ විනාඩි 10ක බ්‍රේක් එකක් අරන් පාලන ගිණුම් කොටසට අපි යමු ඊළඟට. ඊළඟට අපි කතා කරන්න තියෙන්නේ පාලන ගිණුම් කියන කොටස. හරිද? අපි 1:20ට නැවත අපි සම්බන්ධ වෙනවා. නැවත අපි 1:20 වෙනකොට නැවත සම්බන්ධ වෙමු. right. එහෙනම් හැමෝටම ආයිබෝවන්.